Baik, ශ්‍රද්ධාව බුද්ධ සම්පන්න කාරුණික තුමුතුනි මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෝතර අනාමය බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් පිළික් පැහැදිලි කර ගැනීම සඳහායි. ඉතින් හැමදෙනාටම මතක් කරනවා ඊ타ත්ම වුණාවින් මේ පෙන්වන කරුණු ටික අසාරිත ඒ වගේම අහගත් කරුණු හිතේ මෙහෙම කරන්න කියන එක. අපි අනන්ත පරිමාණ සංසාරේ අපේ ජීවිතවලට සැප සැනසෙල්ල දෙක හොයාගෙන යන ගමනක්. මේ ජීවිතයේදී අපි මේ හැම ක්‍රියාවක් තුළින්ම කරන්නේ බාහිර භෞතික ලෝකයේ ඇත්ත කරගෙන කටයුතු කරන දෙයින්ද කරන්නේ දුක අයින් කරන්න සැප සතුට ළඟා කරගන්න ක්‍රමය. ඒ වගේම මේ පින්දහම් කුසල ධර්මයන් කරන තුලින්ද බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට රැකවරණය සනසිල්ල. ඒ වගේම ධර්මය අහලා අවබෝධ කරගන්න උත්සාහවත් වෙන එක තුලින්ද බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ ශාන්තිය. ඉතින් මෙතනින් පින්වත් මාත්‍ර ගොඩාක් කාලයක් වනහලා තියෙනවා. ඒකම අද මම හිත වෙනදට වඩා ටිකක් වෙනස් කෙනෙක්. ඒ කියන්නේ වෙනදට මේ පින්වතුන් අහවල් ස්වාමීන් වහන්සේ බොහොම හොඳට අන්න කියලා මේ ජනබෝධි ඉක්මනට නිවන් දකින්න ඕනේ නේද? එතකොට අහවල් තැන හොඳයි කිව්වම එතෙන්ට යනවා. අපි බණ කියනකොට නිවන් දකින්න මේ දේශනා බොහොම හිතයිසි උපකාරයි කියන තැනකින් ඉන්නවා. කියන්නේ නිවන් දකින්න අවශ්‍ය ධම් වටපිටාවක් හොයාගෙන අපි හැමතැනම ලෝකෙ ඉන්නවා. මේ අද වගේ දේශනා වලට වඩා වෙනස් කියන්නේ කොහාටවත් නිවන හොයාගෙන යන්නේ නැතුව තමන් තුළින්ම නිවන් දකින්න පුළුවන් ක්‍රම වේදයක් පැහැදිලි කරලා දෙන්නයි මම උත්සාහවත් වෙන්නේ. ආවර්තනක නිවන් හොයාගෙන යන්නේ නැතුව තමන් තුළින්ම නිවන් දකින්න පුළුවන් ක්‍රම වේදයක් දෙන්න. ඒක අපි දේශනා විලාසයකින් නෙමෙයි. අපි අපේ දැනුමේ අවබෝධයේ මට්ටමත් එක්ක සාකච්ඡා ස්වරූපෙම කරමු. එතකොට අවබෝධය ගොඩාක් වැඩි. නිවනට කියන තව නමක් මොකද්ද? අසංකතය කියන්නේ. සසරට කියන තව නමක් මොකද්ද? සංකතය කියන්නේ. සංකතය කියන එකේ තේරුම මොකද්ද? කවන්නේ උත්තර දෙන්න ඕන උත්තර දෙන්න. හේතු ප්‍රත්‍යයන්ගේ හටගත් බව, සකස් වෙච්ච බව, ප්‍රත්‍යයෙන් හැදුණු බව සංකතය කියන්නේ. සංකතය කියන එක ප්‍රත්‍යයෙන් හැදුනහම මුළු සංකතේම සකස් වෙන බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ මේ සංකතේ සකස් වෙන ක්‍රම. ඒකට අසංකතය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් නොවුණු ප්‍රත්‍යයෙන් නොකළ හේතුන්ගෙන් හට නොගත්තය. මොකද හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා නේ. එතකොට හේතුන්ගෙන් සකස් නොවුණු ප්‍රත්‍යයෙන් සකස් නොවුණු අසංකතය තමයි නිවන. ඔය නිවන කියන එක දකින්න පුළුවන් එකක්ද බැරි එකක්ද අපි දන්න විදිහට පුළුවන් එකක්. ඒ නිවන දකින්න පුළුවන්කම තියෙන ජීවත් වෙන්න කෙනෙකුට නරුණ වෙනකොට ජීවත් වෙනවා.
එහෙනම් මරණයෙන් පස්සේ නෙමෙයි ජීවිතේ තමයි නිවන් දකින්නේ වෙන්නේ නේද? මොකද මරණයෙන් පස්සේ නිවන් දකින්නවා කියන එකක් එතකොට ගැලපෙනවද? කියන්නේ දකින්න එකක් නම් දර්ශනයක් නම් දකින්න ජීවත් වෙන්න බෑ නේද? ජීවත් වෙනකොට දකින්න වෙන්නේ. මරණයෙන් පස්සේ දකින්න තියෙන දර්ශනයක් එහෙම නෙමෙයි. නිවන් දකින්නවා කියන එක එන ජීවත් වෙන්න කෙනෙක් දැක්ක යුතු දර්ශනයක්. එතකොට අපි උත්සාහවත් වෙන්නට ඕනේ හරියට මේ කාරණාව නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. අද දවසේදී නිවන් දැකීම පිළිබඳව අපිට තියෙන්නේ සංකල්පයක්. ඒ කිව්වේ සීලයක පිළිතලා සමතකමටහනකින් හිත වඩවඩ සමාධි කමටහනක් වඩලා විදර්ශනා කරගෙන යනකොට නිවන් දකි කියන අදහසක් තියෙන්නේ. නමුත් අපි දැක්ක යුතු නිවන මොකක්ද? කොහොමද ඒක දකින්නේ? ඒක අපි තුල නම් තියෙන අපේ ජීවිතේ කොතනින්ද ඒක අපිට පේන්නේ? එතකොට මේ නිවන දැක්ක යුතු නම් ඇයි අපිට ඒක පේන්නේ නැත්තේ? මොකෙන්ද ඒක වැහිලා තියෙන්නේ? අපේ ජීවිතේ මොන තැනින්ද මොන අවස්ථාවකද ওই නිවන පේන්නේ කියලා අපි දන්නවද? දැනගලා තියෙනවද? නැහැ. අපිට තියෙන්නේ සංකල්පය මොකද්ද? සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා පුරාගෙන යනකොට නිවන් දකි කියලා. නමුත් එහෙම අපිට ප්‍රශ්නයක් නිවන නොදැක කොහොමද නිවනට පාරක් ලැබෙන්නේ කියලා. ඔබතුමාලට ඉස්සෙල්ලාම යා යුතු තැනකට සාපේක්ෂව නේද මාර්ගයක් හම්බ වෙන්නේ. එහෙම නැතුව මාර්ගයක් කියලා යමක් අපිට අනුරාධපුරයට යන්න ඕනේ. කිව්වහම ඊට යන මාර්ගය. ඒ වගේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නිරෝධය නැත්නම් නිවන දැක්කහම ඒ නිවන දකින්න යන ගමන්ම ඊට පස්සේ අපිට හම්බ වෙනවා. එහෙනම් දැන් අපි බලමු සැබෑවට මේ නිවන් දකින්නේ කොහොමද අපි? අපේ ජීවිතේ කොතනින්ද අපි නිවන් දැක්ක යුත්තේ කියන එක. එතකොට අපි බලමු ඊට පස්සේ ඒ නිවන් දැකීම බුදුරජාණන් වහන්සේ කොහොමද පනවලා තියන්නේ කියලා. ඒ කියන්නේ ඒ නිවනේ ඔය කියන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ කිසිවක් තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ සංකත ධර්ම නිසා. එහෙනම් චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන කියන ආයතන 12න් කිසිදු ආයතනයක් තියෙන්න පුළුවන්ද? බෑ. ධාතු 18ක් තියෙන චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ධා ධාතු විඥාන මේ ධාතු 18න් කීයක් තියෙන්න පුළුවන්ද? කීයක් තියෙන්න පුළුවන්ද? එකක්වත් තියෙන්නේ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් කිසිවක් හමු නොවන ඒ අසංකතය අපි ඉස්සර හඳුනා ගන්නට ඕනේ. දකින්නට ඕනේ. ඒක දකින්න බුදුරජාණන් වහන්සේ දර්ශනයක් දුන්නා. මම මේ ටික මේ කියන්නේ සම්පූර්ණ පිරිසිදු කෙල දහම මහානා. ඒ කියන්නේ පෞද්ගලික එකදු අර්ථයක්වත් එකතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වේතමල ධම්මචක්කු මුදපාදි. ඒ නිර්වාණ දර්ශනය බුදුරජාණන් වහන්සේ කෙටි කරලා හකුල්ලා පෙන්නවා. යම් කිංචි සමුදය ධම්මං යම් කිසි සමුදය ස්වභාව කොට ධර්මයක් තියෙනවා. සමුදය කියන එකට පర్యాయ වචන තියෙනවා. ඇතිවීම, හට ගැනීම, ඉපදීම කියන වචන වලින් හඳුන්වන්නේ සමුදය ස්වභාවය. සමුදයට තවත් අනවත්තනම් ටිකක් තමයි මොකද්ද? ඇතිවීම, හට ගැනීම, ඉපදීම. සමුදය ස්වභාව කොට ඇති ධර්මයක් කියනකොට ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මයක්, ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක්,
හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයක් කියන අර්ථය ලැබෙනවා. සම්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්ම. නිරෝධ කියලා කියනකොට නිරුද්ධ වෙනවා, නැති වෙනවා, ක්ෂය වෙනවා කියන අදහස. හේතු ප්‍රත්‍යයෙන් තව පැත්තකින් සමුදයට කියන හේතුව කියලා. ඇතිවීම ස්වභාව කොට ඇති සියලු ධර්ම නැතිවීම ස්වභාව කොට පවතිනවා කියලා යම් කෙනෙක් දැක්කොත් මෙන්න මේ දැකීමට කියන මොකද්ද? විරජං වේතමලං ධම්මචක්කුමුදපාති. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති දහම් නැහැ කියලා කියනවා. හටගත්ත හැම දෙයක්ම නැතිවීම ස්වභාව කොට ඇති ධර්මයක් වයි පවතින්නේ කියලා ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා ඕගලන්ට පෙනෙනවා නම් අන්නේ පෙනීම කියනවා කිසිදු දහම් නැහැ කියලා. හරි. දැන් දෙවෙනි අධිරයට යන්නේ ගාමදිරේට එහෙනම් පළවෙනි එක හටගත්ත සියලු දේම නැති වෙනවා කියලා දැකීම තමයි යොන්න නිවන් දැක්ක කියලා කියන්නේ. කිරිසිදු දර්ශනය මම තවත් පැහැදිලි කරලා දෙන්නම් ඉතින්. දැන් අපි දෙවෙනි අධිරයට යන්නේ. හොඳයි සමුදය ධර්ම කියන්නේ මොකක්ද? උමන ධර්මයකද හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපි දැක්ක යුත්තේ. කුමන ධර්මයක් දැක්කහමද අපි නිවන් දැක්ක කියලා කියන්නේ කුමන ධර්මයක නැතිවීමක් දැක්කහමද? සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ ජාති ධම්ම වර්ගයේ වූ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ උපනිෂිද්දති වර්ගයේ දළුනම මහණෙනි නුඹලට මම සමුදය ධර්ම කියලා දෙන්නම්. ජාතිය ස්වභාව කොට ධර්ම කියලා දෙන්නම්. ඇතිවීම ස්වභාව කොට ධර්ම කියලා දෙන්නම් කියලා දිග විස්තරයක් කියයි. ඒකෙදි මහණෙනි සමුදය ධර්ම මොනවද? ඇතිවීම ස්වභාව කොට ධර්ම මොනවද කියවම පෙන්නනවා. ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මයක්. ඇහැට පෙනෙන රූපය ඒ දිනන සෞපදේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ ඇහැට පෙනෙන ශේත්‍රය තුල තියෙන සියලු දේ සමුදය ස්වභාව කොට ඇති ධර්ම. ඒ ඇහැට පෙනෙන රූප චක්කු විඥානය ඒ උපන ධර්මතා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කෙනෙකුට පෙනෙනවා. ඒකට කියනවා මොකද්ද? සම්පන්තන් නිරෝධය. ඔගොල්ලෝනේ දකින්න වෙලාව දීර්ඝ වෙන නිසා මම කෙටි කරලා ගන්නවා. මේ වගේම කන ඇතුළත්ව සත්‍යයක් අහනකොට ඒ ශේත්‍රය අනුව ගිය කනයි සත්‍යය ඇතුළත්ව සියලු චිත්තජයසිකට ධර්ම ටික ඔක්කොම සමුදය ස්වභාව කොට දානවා. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරනකොට, දිවෙන් රසයක් ආග්‍රහණය කරනකොට, කයින් ස්පර්ශයක් ලබනකොට, සිතෙන් ධර්මාරම්භයක් සිහි කරනකොට මේ ඔක්කොම සමුදය ස්වභාව කොට ඇති ධර්ම. මේ හැම එකක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කෙනෙක් දැක්කොත් කෙනෙක් දකිනවා නම් අන්නේ දැක්මට කියනවා මොකක්ද? නිවන් දකිනවා කියලා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඇයි එහෙම කියන්නේ? අපි පොඩ්ඩක් බලමු. අපි දුන්නටම අපි කාලය වැය කරන එකේ ප්‍රයෝජනයක් මේ විදිහට ගන්න. හොඳයි. පින්වතුන්ට අද දවසේදී ඇහෙන් රූපයක් දැක්කොත් දැකපු රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පෙනෙනවද නැත්නම් ඇති බවට තියනවා කියලා දැනෙනවද? ඇති බවට තියනවා කියලා දැනෙනවා. මේ ඇහෙන් ස්ථාන 10ක් හරි 100ක් හරි දැක්කොත් දකින හැම දෙයක්ම එතකොට සමුදය ස්වභාව කොට ඇති ධර්මයක් තමයි රූපේ. දකින හැම රූපයක්ම ඇති බවට ඕගලන්ට ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. ඒ කියන්නේ සම්බන්තං නිරෝධං. ඒ සියල්ල දැකීම පස්සේ නිරුද්ධ වෙන බව අපිට එහෙනම් පේනවද? පේන්නේ. යම් ශේත්‍රයකදී රූපාදී අරමුණු දකින කාරණේ අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින අපිට
හතර ඉරියව්වෙම ඇහැ ඇති බව දැනෙනවද ඇහැ නැති වෙනවා කියලාද දැනෙන්නේ? දැනෙනවා. එතකොට ඇහත් රූපයත් දෙක ඇති බවට දැනෙනවනම් ඒ අනුව ගියා වූ චිත්තචෛසික සියල්ලමත් ඇති බවට අපිට හම් වෙලා තියෙනවා. එතකොට රූපයක් දකිනකොට දකින ශේත්‍රය තුල තියෙන හටගත්තා වූ සියලුම දේ නිරුද්ධ වෙනවා කියලා අපිට කෙනෙලා නැහැ. ඇති බවට හිටින්නේ. ශබ්දයක් ඇහුවොත් හටගත්ත ශබ්දය හේතුන්ගෙන් හටගත්ත එකක්. ඒක ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපිට පේනවද? අපි කියමු කවුරු හරි මොන හරි දෙයක් කිව්වොත් දකින්නකොට අහවල තමයි අරක කිව්වේ කියලා ඔයගොල්ලන් හිතනවද නැද්ද? එහෙනම් නැති වෙලාද? බැරි වෙලා කියපු සද්ද නැති වෙලා තිබුණා නම් ඔයගොල්ලන්ට බැනුපය එහෙම ඉන්න පුළුවන්ද? බැනුම් එහෙම තියෙන්න පුළුවන්ද? එහෙනම් සද්ද නැති වෙලාද? ඔයගොල්ලන්ට අපිට නැති වෙලා තියනවද? නැහැ. සද්ද ඉතුරුයි. ඒ වගේම යම් කිසි ගන්ධයක් අහග්‍රහණය කළොත් දකින්නකොටම මෙන්න මේ මලෙනුයි අර සුවඳ එන්නේ කියන එක ඔයගලන්ට තියනවද නැද්ද? තියෙනවා. රසයක් ලැබුවා. මේ රසය අහවල් දෙයි කියලා ඔයගලන්ට හොයාගෙන යන්න පුළුවන් මට්ටමක තියනවද නැද්ද? තියෙනවා. කයින් යම් කිසි ස්පර්ශයක් ලැබුවොත් අහං අර වස්තුවයි මගේ ඇඟේ හැපුණේ කියලා දැනුමක් ඔයගලන්ට තියනවද නැද්ද? තියෙනවා. හිතෙන් මොනවා හරි දෙයක් හිතුවොත් හිතන කෙනා හෝ දේ ඕගලන්ට අද දවසේදී ඉන්නවද නැද්ද? හිතන විතරකේ ඇති වෙලා නැති වෙන බවද පෙනෙන්නේ ඇති බවටද පෙනෙන්නේ? ඇති බවට. එහෙනම් එකකින් කියනවා ඕගලන්ට නිවන් පෙනෙන්නේ නැහැ කියලා, නිවන් දැක්කේ නැහැ කියලා. සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්ම නිරුද්ධ වෙනවා කියලා ඕගලන්ට පෙනෙන්නේ නැති බව පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ පිරිසිදු කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති පිරිසිදු දහම් නැහැ කියලා කිව්වේ හටගත් දෙයට නෙමෙයි. හටගත් දේ යම්කිසි සමුදය ධම්මං සබ්බන්තං ඒ සියල්ල නිරුද්ධ ධම්මං. නිරුද්ධ වුණා කියලා පෙනෙනවා නම් ආන්ගේ පෙනීමයි කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති පිරිසිදු දහම් නැහැ කියලා කියන්නේ. ඒ ධම්ම හැ පහළ වුණොත් ඒකට කියන චක්කෝ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා. ධම්ම ඇහැ පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා කියනවා. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් ඒකතු රූපයක්වත් ඔයගොල්ලෝ ඉතුරු වෙයිද? වේදනාවක් ඉතුරු වෙයිද? සංඥාවක් ඉතුරු වෙයිද? සංකාරයක් ඉතුරු වෙයිද? විඥානයක් ඉතුරු වෙයිද? නැහැ. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් ඇහැ හෝ රූපය හෝ ඉතුරු වෙන්න පුළුවන්ද? කන නාසය එක ආයතන වලින් කිසිවක් ඉතුරු වෙන්න පුළුවන්ද? හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනෙනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා අටෝස් ධාතු යමක් ඉතුරු වෙන්න පුළුවන්ද? නැහැ. මෙතනදී හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදකිනකොට, නිවන නොදකිනකොට ඒ වෙනුවට හැදෙනවා භවය. භවය කියලා කියන්නේ මොකද්ද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තමන් වටා විමානයක් හැදුවා. ඒ විමානේ තමයි අපි ඉන්න වටාවට හැදෙන විමානට කියනවා කාම භවය කියලා. ඔය කාම භවය තුල තමයි ජරා මරණ දුක් විඳින්න පුළුවන් හැකියාව තියෙන්නේ. නෑදෑයෝ වස්තු, ගෙවල්, දොරවල්, යාන වාහන ඉදකඩම් ඔක්කොම තියෙන්නේ දැකපු අහපු හැම දෙයක්ම එකතු වෙනවා. දැන් ලෝකයේ කියන එක තියෙන්නේ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයක් ඇත්ත කරගෙන. ලෝකයට නෑ අතීතය නිරුද්ධ වෙච්ච කම. ලෝකයට නෑ අනාගතය නෝපන්න කම. ලෝකේ හැදිලා තියෙන්නේ නිරුද්ධ වෙච්ච තැනකින් නෙමෙයි. අපි අතීතය කියන්නේ නැති වෙච්ච නිරුද්ධ වෙච්ච දෙයක් කියලා කිව්වට
අපි අතීතය හඳුනගෙන තින්නේ වැරදි විදිහට. අපි හිතාගෙන ඉන්නේ දක්වපුවහපු හැම දෙයක්ම තියෙන හැබැයි කාලේ විතරක් ගිවිලා ගියා වගේ දැනගන්න. එහෙම නෙමෙයි අපි අතීතය හඳුනගෙන තියෙන්නේ. නමුත් ඇත්තම සිද්ධිය දැකපුවහපු හැම දෙයක්ම තියෙද්දි කාලේ විතරක් ගිවිලා ගියා එකටද අතීතය නිරුද්ධයි කියන්නේ. අතීතය නිරුද්ධ වුණා නම් දැකපු සිද්ධාන්තම නැති වෙන්න ඕනේ නේද? අහපු සිද්ධාන්තම නැති වෙන්න ඕනේ නේද? ඒ නැති බව හම්බ වුණා නම් අපිට හම්බ වෙන අනිවර නමුත් ලෝකෙට හම්බ වෙන්නේ නැහැ. ලෝකේ ඇදලා තියෙන අවිද්‍යාවට. ඒකයි ලෝකෙට අතීතය කියලා එකක් තියෙනවා. අනාගතය කියලා එකක් ලෝකෙට ඉපදිලා නැති කමක් නැහැ. ලෝකෙට අනාගතය කියලා එකක් තියෙනවා. හෙට වැඩට යන්න පුළුවන් ගොඩ නැගිලා අදම උපදම වලට තියෙනවා. තියෙන හින්දා හෙට දවසේ උපදම වල වැඩට යන්නේ. එහෙම නැතුව තාම ආවේ නැති නාගත පැමිණියේ නැහැ. එහෙම ගොඩ නැගිල්ලක් නැහැ. හෙට උපද්දවාගෙන පරිහරණය කරන කියන තැනකින් ඉන්න ඕනේ. නෑ. ඒකට ඕගොල්ලෝ ඉන්නේ මරුණු අතීතයත් නූපන් අනාගතයත් කියන දෙක මනෝමයෙන් හදාගත්ත පැවැත්මක් තුලයි ඔයගොල්ලෝගේ අපේ ලෝකේ තියෙන්නේ. භවය කියන්නේ අන්නේ වගේ තැන. භවය කියලා කියන්නේ විඥානයේ මායාව කියලා කියන්නේ මේ ටික අතරින් මේ එක මෙන්න මොකක් කෙරෝලට වටිනා මේ දර්ශනේ වටිනා තැන දීලා ඉතාම කෙටිම කෙටි නිවනට යන්න යොදුන් 100ක් දිග මගක් නම් යොදුනක්ව දිග නැති වැඩක් මම ඕගොල්ලන්ට දෙනවා මේ ටික කියලා දෙන්න. හරිද? කෙටිම කෙටි මගක්. හැබැයි සහේතුක වෙන්නට ඕනේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ දර්ශනය මාතුල උපදවාගත්ත දවසටයි කියන එක පැහැදිලිව තියෙනවා. ඒකට ඔයගොල්ලෝ දන්නවා දැන් නිවන් දැක්ක හැකි නිවන් දැක්ක කියලා කියන්නේ මොකක්ද? හටගත්ත සියලු දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා යම් කලක දැක්කෝ දකින්න පුළුවන් නම් ඒකට කියනවා නිවන් දැක්ක කියලා. හැබැයි අද දවසේදී ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ තාම නිවන් දැක්කේ නැහැ කියලා. ඒකට සාක්ෂියක් හැටියට තමන්ම දන්නවා මොකද්ද? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ හටගත්ත හැම දෙයක්ම ඇති බවටමයි පේන්නේ කියලා දන්න හින්දා ඔයගොල්ලෝ දන්නවා තාම නිවන් දැක්කේ නැහැ. නිවන පිළිබඳ නුවණවත් අපිට නැහැ කියලා දැනගන්නට ඕනේ. ඇයි ඒ? හටගත්ත දේ නිරුද්ධයි කියන එක අපි කියමුකෝ දැන් ඔබතුමාලට ගෙදර සිහි කරනකොට දැන් මම දැකපු ගෙදර එහෙ නැහැ කිව්වත් හිත පිළිගන්නවද? හිත සැතදෙනවද? ගෑවෙනවද? ගෑවිලවත් තියනවද? ඒ කිව්වේ නිරෝධේ ඥානේ තස්සමයක්වත් අපි තුල නැහැ. අපි තාම ලෝකෙම ඇත්තයි කියන එක කියන්නේ. ලෝකෝත්තර නුවණ කියන එක අපි ගාව තාම ශේෂයක්වත් නැහැ කියන එක කියනවා. හටගත්ත දේ නිරුද්ධ බව හිතට සැසඳෙන්නවත් නැහැ අපිට. හිතට නගා ගන්නවත් නැහැ කියන එකක් කියනවා. ඇති බවට හම්බ වෙන ওই ශේෂ්ත්‍රයට කියන භවය. භවයයි නිවනයි කියන එක දෙක එකතැන තියෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා නිවන් දැක්කොත් නැති වෙන්නේ මොකද්ද? භවය. ලෝකය. භවයේ තිබුණොත් නිවන නැහැ. දැන් බලන්න හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන දර්ශනය ඔයගොල්ලන්ට නැති වුනහම ඇති බවට භවය හැදිලා තියෙනවද නැද්ද බලන්න. දැන් භවයේ තියෙන හින්දා හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා පේනවද කියලා බලන්න. එතකොට නිවන් දැක්කේ නැත්තම් ඉතුරු වෙන්නේ මොකද්ද? භවය. භවයේ තිබුණොත් නිවන් දැකෙන්න බෑ. මොකද දැනටමත් ඇති බවට හිතාගෙන ඕගොල්ලෝ ඉන්නකොට තාම දැක්කෙත් නැති gedara තියනවා කියලා හිතාගෙන ඉන්නකොට ඉන්න තැනට ගියාම පෙනෙන දේ පෙර නොතිබීම හටගත්තා කියලා පෙනුනොත් තමයි පුදු වෙන්නේ. ඇයි යන්න කලිනුත් තියෙනවා. ඊට පස්සේ ආපහු එනකොට ඉතුරු නැතුව නැති වුණා කියලා පෙවුනොත් තමයි පුදු වෙන්නේ. තිබුණු දේ තියෙන්න වෙනවා මිසක නැති වෙන්න පුළුවන්ද? අපි කතා කරන ටික නැතුවෙච්ච නම් ඉස්සරහට යනවා. මේකේ හොඳ තැනක තියෙනවා. එතකොට භවය තුල එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි
දකින දේ එකතු වෙනවා. විමානයක් හැදෙනවා වගේ විමාන පුළුල් වෙනවා. අපි නිකමට කිව්වොත් තවස්සර මිදම්බේක්කවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසී උපක්ඛිලිට්ඨං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානෙන්නේ මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස වෙනවා. ආගන්තුක උපක්ලේශ නිසායි කිලිට වෙලා තියෙන්නේ. අපේ කොහොමද අපේ රෝගසිංහ මහත්තයාගේ කාමරේ ඇතුලේ බඩු මුට්ටු කොහොමද තියෙන්නේ කියලා අපිට හිතුවේ හැකිද? දැක්කම මට නම් හිතන්න බෑ. 100ට නගා ගන්නත් ඒ කියන්නේ මගේ මනස තුල දැන් ඒ වගේ නිමිත්තක් නැතිකම ප්‍රභාසකයි. මේ උපමාව ගන්න දැන් මෙතනද සිහි කරන්න පුළුවන් ඒ වගේ නිමිත්තක් මගේ මනස තුල නැ ප්‍රභාසකයි. හැබැයි මම කාමරයට ගිහිල්ලා කළේ ඇහින් මනන එක විතරයි වටපිටාව. ඇවිල්ලා ඉඳගත්තෝ දැන් මට මෙහෙම දෙයක් තියෙනවා කියලා සිහි කළ හැකිද නැද්ද? සිහි කළ හැකි. මුලින් එහෙම සිහි කිරීමේ හැකියාවක් තිබුණාද මට? නෑ ප්‍රභාසර එහෙම මොකුත් නිමිත්තක් නැති තැන හිටියා. දැන් බලන්න ආගන්තුක නිමිත්තක් එකතු වෙලා නැද්ද කියලා ඇහැ පරිහරණය කළා ආව විතරයි ඇහැ එකතු වෙලා. රූපේ දැකපු රූපේ එකතු වෙලා. මොන දැන් මෙතෙන්ද මට කිව්වේ හැකේ තුමගේ කාමරේ ඇඳ තියෙන්නේ මෙතන ඇඳ ගාව තියෙන්නේ මේටි තියෙන්නේ මෙතන මේක මොනවද තියෙන්නේ කියලා ඕනනම් හිතන්න පුළුවන්. එතකොට ප්‍රභාස්වර මනසට තව එක නිමිත්තක් ආගන්තුක නිමිත්තක් එකතු වෙලා කිලු කියලා නැද්ද? ඔය වගේ ඔබත් මාත් ඉපදෙන දවසේ අපේ මනසට තිබුණේ නැහැ මෙහෙම අය ඉන්නවා මෙහෙම දේවල් තියෙනවා කියන නිමිති ගොන්නක් තිබුණේ නැහැ. භවයක් ඇතුළත තිබුණේ නැහැ. හේතු ප්‍රත්‍යය හටගත් ආයතන ටික විතරයි තිබුණේ. ඒ ආයතන ටික හේතු නිරුද්ධ වෙන ලක්ෂණයකුත් තිබුණා. හැබැයි අපි ගාව එකම එක වරදක් විතරයි අපි සම්තකව තිබුණේ. හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනවා කියන තැන දකින්න බව සම්පාදනය කර නොගත්ත අවිද්‍යාව නැමැති ධර්මතාවය විතරයි අපි සම්තකේ තිබුණේ. එයා ඉන්ද්‍රිය මොහ පුරා යන්න එකින් එක අපිට එකතු කළා. දැන් අද දවසේදී ඔබතුමන්ලට කිසිම වෙලාවක බොරු කරන්න බැරි විදියට ඇත්තම කළා. සතර මහා ධාතු තුල ඔයගොල්ලෝව බැඳලා තබලා මිදෙන්න නොදෙන ඔය මානසික මට්ටම හැදුවේ අවිද්‍යාව පියා වෙලා. ආගන්තුක උපක්ලේශයකින්. අද ඔයගොල්ලන්ට හිතකින්වත් හිතන්න බෑ දරුවා කියන එක මගේ මනස තුළ තියෙන විතරක් මාත්‍රකින් පේන්නේ නැහැ. ඒක කාම ලෝකේ නෑ එහෙනම්. එතකොට මම එකත්තේ භවයේ සකස් වෙච්ච හැටි ඔයගොල්ලන්ට තේරෙන්නේ මුලදී ඉඳගත්ත මේ ආසනෙ ඉඳගත්ත මට මෙතුමගේ කාමරයේ සිහි කරගන්න බැරි තැනක් තිබුණා නම් ඉතින් සිහි කරන්න එතන තියෙන දේ සිහි කරන්න පුළුවන් නම් දැනුත් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඒ බඳු නිමිත්තක් මගේ මනසේ නැති බව පැහැදිලිමයිනේ. පැහැදිලි. ගිහිල්ලා බැලුවා කියලා කියන්නේ මම ඇහැ පරිහරණය කළා රූපේ පරිහරණය කළ දෝෂي විතරයි මම කළේ. නිරායාසයෙන් පුද්ගල භාවයක් අවශ්‍ය නැහැ. ඇහෙන් බලනවා කියන ධර්මතාවයේ විතරමයි අවශ්‍ය. මෙතෙට එනකොට ආගන්තුක උපක්ලේශයක් එකතු වෙලා දැන් මට අර කාමරේ තිබුණු මේසෙ උඩ තිබුණු අර පුතනක් හරි උතයි නේද? මට ගන්න තිබ්බේ කියලා හරි කුසල සහගත හෝ අකුසල සහගත ඕන තරම් හිතින් කිවි කරන්න නිමිති ටිකක් නෙමෙයිද මට එකතුනේ. එතකොට මට ඕනේ වුණේ නේද? අද ඕගොල්ලන්ට මේ හැදිලා තියෙන භවය නිවන නොදැක්ක නිසා භවය හැදුනා. දැන් අනිත් පැත්ත වෙලා. මොකද්ද? භවයේ තියෙන හින්දා නිවන් දකින්නේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා. මේ කෝටුව නිසා මේ කෝටුව නිසා මේ කෝටු දෙක වැටෙන්න ඕනෝන් උපකාරය නිසා. නිවන නොදකින නිසා භවයේ තියෙන හින්දා නිවන් දකින්නේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙලා. දැන් ඕගලන්ට භවයේ හින්දා හටගත් ඇති බවට හම් වෙන නිසා හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ. හටගත් දේ නිරුද්ධයි කියලා නොදකින නිසාම ඇති බවට හැදිලා කියන තැනක ඕගොල්ලෝ ඉන්නේ අපි ඉන්නේ. හැබැයි මෙතනින් එකක් ඉස්සර වෙන්න වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ ඉස්සෙල්ලා කෙලෙස් තණ්හා පැත්තයි නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ නැත්තේ භවය නිසායි.
තියනවා ඉන්නවා කියලා Tamanට පින්වතුන් ගාව ඔය තියෙන මානසික මට්ටම යම් දිනක යම් තාක් දුර නොවේද ඒ තාක් ඔගොල්ලෝ නිවන් දකින්නේ නැහැ කියන එක දකින්න. මොකද දැනගන්න ඕන සංකල්පයක් නෙමෙයි නිවන් දකින්නවා කියන්නේ. ඇහි යම් රූපයක් දැක්කොත් අහකට යනකොට දැකපු සිද්ධියේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක පෙනුනොත් ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නෑදෑයෝ වස්තු ඔයගොල්ලෝ ඉතුරු කරලා ඉන්නේ නිරායාසයෙන් වෙන්නේ. එතකොට හටගත් දේ නිරුද්ධයි කියලා නිවන් දකින්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය නැති වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා අපිට හම්බ වෙන මානසික මට්ටමින් අපි මිදෙන්නේ කොහොමද? මේ භවය අයින් කරන්නේ කොහොමද? ඒ භවය අයින් කරන්න තියෙන්නේ එකම එක ක්‍රමයකින්. හිතලා අයින් කරන්න බෑ. උපාදාන නිරෝධෝ භව නිරෝධා. ආරමුණු පංච උපාදාන ස්කන්ධයේ උපාදාන කර නොගන්නවා කියන සිද්ධිය ඕගොල්ලෝ කළොත් මේ භවයේ අයින් වෙනවා කියන එක ඉබේම වෙනවා. ඕගොල්ලෝ වට අතින වලල්ල අයින් වෙනවා කියන එක નિરાයාසයෙන් වෙනවා. ඒ සඳහා ඕගොල්ලන්ට කරන්න තියෙන එක දෙයයි. නිවන් දකින්න වෙහෙසෙන්න එපා භවය අයින් කරගන්න. භවය අයින් කරන්න වෙහෙසෙන්න එපා. උපාදානයෙන් දුරු කරගන්න. උපාදානය කියන්නේ මොකක්ද? ඔගොල්ලෝ එක තැනකට වෙලා ඉන්නකොට හිතට සිහි වෙන දේ ඇත්තයි කියලා පිළි අරගෙන ඒ තුල හැසිරෙන කමතයි උපාදාන වශයෙන් ඉන්නවා කියලා කියන්නේ. හිතෙන් රූපයක් සිහි කරගන්නකොට ඔගොල්ලෝ ඒක පිළිගන්නේ අධර්ම මතක් වෙනවා. ඕන මතක් වෙනවා. යාළුවා මතක් වුණා කියලා ඒක අත්වාද උපාදානයකින් හෝ කාම උපාදානයකින් හෝ සිහි වෙන අරමුණු ඇත්ත වෙච්ච පිළිගත් මානසික මට්ටමටයි පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙනවා කියලා කියන්නේ. ඔය ගති අපේ මනස තුල ඇතිතා දැකපුවහපු දේවල් එකතු වෙනවා. දැකපුවහපු දේවල් තියෙනවා කියන වටපිටාව අතහැරෙන්නේ. හොඳයි. අපි තණ්හා උපාදානය මෙදෙන්න කොහොමද? කොහොමද එන උපාදාන වශයෙන් දකින අරමුණ ඇත්ත කරන ගන්න එකකින් කොහොමද අපි අතහැරෙන්නේ? ඒකට ක්‍රමයක් තියෙන්නේ. ඒකට හේතුව විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති නොදකීම, නොදන්නාකම. පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදන්නාකම තමයි උපාදාන වශයෙන් හැසිරෙන්න තිබුණු දෝෂය. ස්කන්ධ ටිකේ ඇත්ත නොදකින කමයි පුද්ගලයෙක් හැටියට ගන්න හේතුව. එතකොට පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ නොදන්නකොට පංච උපාදාන ස්කන්ධයක ඇත්ත ඇති නොදකින කෙනාට උපදින හැම නිමිත්තක්ම කාම වස්තුවක් හැටියට පුද්ගලයෙක් හැටියට ඇත්ත කරගෙන හැසිරෙනවා ඇරෙන්න වෙන යන්න ශේත්‍රයක් ඇත්තෙමම නැහැ. මොකද මතක තියාගන්න තවම පැහැදිලි කරනවා. ස්කන්ධ ටික ස්කන්ධයන්ගේ ඇත්ත ඇති නොදැක්ක ලෝකයකට කෙනෙකුට උපදින ආරමුණ හිතට සිහි වෙන දේ පිළිගන්න තියෙන එක ක්‍රමයක් විතරයි. ඒ සිහි වෙන උපදින හැම අරමුණක්ම වස්තුවක් දෙයක් සිහි වෙච්ච හැටියට හෝ උද්ගලික සත්‍යයක් සිහි වෙච්ච හැටියට විතරයි පිළිගන්න තියෙන්නේ. ඒ විදිහට පිළි අරගෙන හිතින් කියින් කළොත් භවය හැදෙනවා. භවය හැදුනොත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. නිවන දකින්න බැරි උනේ භවය නිසා. භවය ඇති උනේ උපාදානය නිසා. උපාදානය ඇති උනේ ස්කන්ධ ටික පිළිසිඳ නොදන්නාකම නිසා කියන පැවැත්මක් අපි තුල નિરાයාසයෙන් සිද්ධ වෙවි තියෙන තැනක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට කියලා දුන්නා
පංච උපාදානස්කන්ධේ ඇති හැටි. රූප උපාදානස්කන්ධය අපි උපාදාන වශයෙන් අරගෙන තියෙන රූපේ ඇති හැටි කියනවා. පෙන්වලා දුන්නා. චක්කුං අනත්තා රූප අනත්තා. මේ පෙනෙන රූප අනාත්මයි කියලා පෙන්වනවා. ඊට පස්සේ පෙනෙන රූප අනාත්මයි කියලා පෙන්නලා එපමණකිනු තථාගතයන් වහන්සේ නිකන් හිටියේ නැහැ. ඕගොල්ලෝ ගවේෂණය කරලා බලා ගන්න ආත්මද අනාත්මද කියලා සතිපට්ඨාන කායගත සතිය අපි අතට දුන්නා. අපිද බුදුරජාණන් වහන්සේ රූප අනාත්මයි කියලා දේශනා කළාට එතනින් අතර නොවේ. අපිද රූපේ සම්මර්ෂණය කරලා බැලුවා. මොකක්ද? කෙස්ලොන්නියට සම්මස් කියන කුණප කොටස් 32ක් තියෙනවා. එකක් ගත්තොත් එක කොටසක්වත් සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා අපිටත් තේරෙනවා. ඒබඳු කලාප කොටස් 32කුයි මේක කියන්නේ. ඒ නිසා සත්‍ය පුද්ගල නොවන ධර්මයකුයි කියලා අපිටත් තේරෙනවා. ඒකම ධාතු වශයෙන් බැලුවා අපි. මේ ශරීරේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු තියෙන්නේ කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා අපිටත් තේරුණා අපි මේ රූප වල සැකස්ම කොටස් 32ක් සතර මහා ධාතුයි කියලා අපිට දැක්කා. ඒකම සතර මහා ධාතු එකක සත්වෝ පුද්ගලෝ ආත්ම නෙමෙයි කියලා අපිට තේරුණා. ඊට පස්සේ හොඳයි. රූපේ අනාත්ම වුණාට ආත්ම හේතුවකින් හැදෙන්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන් නිසා හේතුවක් වෙනවා බුදුරජාණන්. කන බොන බත්පාන් කවපු මුණට වගේ ආහාරයෙන් නිසා රූපය හැදිලා තියෙන්නේ. එහෙනම් හේතුව තුලවත් කෙනෙක් ආත්මයක් නැහැ කියලා පෙන්වනවා. පෙන්වුවාම බුදුරජාණන් වහන්සේ පෙන්වපු නිසා නෙමෙයි අපිත් දැරුවාම අපිට ඇත්තයි කියලා තේරුණා. ඔන්න උතන තමයි අපිට තියෙන එකම එක සැනසෙල්ල. ඒ කියන්නේ දැන් අපි සත්‍ය අධ්‍යක්ීමක් කරගන්නට ඕනේ. මෙන්න මෙතෙන්දී අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. අපි දැක්කා යම්තා රූප තියෙනම් හැම රූපයක්ම චත්තාරෝච මහ භූත යතුනච මහ භූතන උපාදාය රූප. සතර මහා ධාතුයි සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි කියලා රූප වල තියෙනවා නම් ඒ බඳු අනාත්ම ලක්ෂණයක් මිසක තියෙන වෙන මොනවද තියෙනවද? අතීතේ වේවා අනාගතේ වේවා වර්තමාන වේවා තමා තුළ වේවා බාහිර වේවා යම් රූපයක් තියෙනවා සතර මහා ධාතු උපාදාය රූපයි නැතිනම් කුණප කොටස් 32ක් අනාත්මයි කියලා ගවේෂණය කරලා බැලුවාම අපිට උත්තරයක් එනවා කෙටි. මොකක්ද? හැම තැනම රූපස්කන්ධයෙන් හැම තැනම විසිරලා තියෙන ওই රූප ටිකේ ඇත්ත සත්ත්ව පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් නම් එහෙනම් ඒවා ආත්ම කළා පුද්ගලයෙක්ගේ කළා සත්‍යයේ කළා පෙන්නන එකම එක තැනයි තියෙන්නේ කියන උත්තරයක් ආවා. ඒ තමයි මන ආයතනයේ විතරමයි තියෙන්නේ. සත්ත්ව පුද්ගල භාවයට සිහි වෙනවා නම් සිහි වෙන්නේ දැන් මෙයාට කෙටි දර්ශනයක් ආවා. මේ සත්‍ය තුළ මෙයාට පිහිටිය හැකි. දැන් ආයේ අනාත්මයි කියලා බලන්න එකක් ගන්න යන්න ඕනේ. යන්න ඕනේද? ඕනේ. උත්තරේ ගත්ත භාවිතේට හැම රූපයක්ම අනාත්මයි නම් සතර මහා ධාතුයි නම් මහ භූත උපාදාය රූපන දෙවියන්ගේ රූප තියෙන්න බෑ. මිනිස්යන්ගේ රූප තියෙන්න බෑ. යක්කුන්ගේ රූප තියෙන්න බෑ. ත්‍රිේතයන්ගේ රූප තියෙන්න බෑ. ඇයි? හැම රූපයකම ඇත්ත කියන තැන යාගේ මනස පිළිලා. එහෙනම් ඒබඳු රූප දෙවියෝ කරගෙන, ඒබඳු රූප මිනිස්යෝ කරගෙන, ඒබඳු රූප ත්‍රිේතය යක්කෝ කරගෙන සිත් උපදින ගතිය තමා තුළ නේද තියෙන්නේ කියලා මේ ලෝකයේ සකස් වෙලා තියෙන එකම එක මන ආයතනයකින් කියන තැනකට එයාට උත්තරයක් හම්බුනා. දැන් ගොඩාක් දැන් අවශ්‍ය නැහැ ගවේෂණය කරන්න. එයා දන්නවා සත්පුද්ගල භාවයට සිහි වෙනවනම් සිහි වෙන්නේ අවිද්‍යාව ආදී කෙලෙස් ටික උදව් කරගෙන මනෝ විඥාන මට්ටමින් විතරමයි. මේක ඇහෙන් බලනකොට පුද්ගලයෙක් කියලා දැනුණා දැනනකම තියෙන මනෝ විඥාන මට්ටමේම විතරයි. එදා ඉඳලා එයා දන්නවා
එහෙනම් මම හිත රැක්ක යුතුයි. හිත රැක්ක යුතුයි. එයාට එක වැඩයි හම්බුනේ කෙටි කරලා මොකද්ද? තමන්ගේ සිත ගැන වග බලාගත යුතුයි කියන උත්තරයක් ආවා. තමන්ට හිතෙන තරමක් සිතුවිලි උපදින්නේ පුද්ගල සත්ව භාවයකින්මයි. සත්ව පුද්ගල භාවයකින් උපදින සිතුවිලි සත්ව පුද්ගල භාවයේ ඇත්ත වෙලා හිතින් කිරින් කෙරුවොත් මම පංච උපාදාන ස්කන්ධයට උපාදානවයි ඉන්නේ කියලා අපි එයා දන්නවා. හිතට සිතුවිල්ලක් සිහි වෙනකොට සිහි වෙන සිතුවිල්ල ඇත්තටම කෙනෙක් මතක් වුණා කියන තැනකින් හඳුනගෙන ඒකට තමන් ප්‍රතිඋත්තර දෙන්න බැඳුනොත් ඒ අරමුණ ඔයාව යට කෙරුවා. ඒ කියන්නේ බොරුව තමන්ව යට කරනවා. තමන්ව කොහොම හරි හිතින් කියින් කරවන්න පෙළඹුවා. ඒ කියන්නේ උපාදාන කෙරුවා. උපාදාන වුණොත් ඇති වෙනව මොකද්ද? භවය. භවය ඇති වෙනකොට නිවන පේන්නේ. එයා දන්නවා දැන් වෙනදට වඩා වෙනස් තැනක් තියෙනවා. එයාට භූමියක් තියෙනවා උපදින අරමුණ උපාදාන නොවෙන්න. වෙනදට ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද්ද? හැම රූපයක්ම සතර මහා ධාතුයි හෝ උපාදාය රූපයි නම් තියෙන්නේ. පුද්ගල භාවයට සිහි වෙන දේ මනෝමමයි විතර්කයක්මයි කියලා හඳුනගන්න හයියක් යාගේ ජීවිතේට. අර සත්‍ය තමයි එකම හයිය. කොච්චර දරුවෝ ඉන්නවා, ගෙදෙන්ද ඉන්නවා, මහත්ය ඉන්නවා, මිනිස්සු ඉන්නවා, නෑදෑයෝ යාළුවෝ ඉන්නවා කියලාමයි පෙනෙන්නේ. නමුත් එයා දන්නවා රූප තිබුණා නම් තිබුණේ තියෙනම නම් තියෙන්නේ හැම රූපයකම අනාත්ම වූ පැවැත්මක් තියෙන්නේ කියලා දැක්කහම ඒක එයාට හයියක්. ආපහු අතීතයට ගිහිල්ලා බලන්න ඕනේ නැහැ. අනාගතයට ගිහිල්ලා බලන්නත් ඕනේ නැහැ. ඇහැට පෙනුණු රූපයක් කඩලා බලන්න ඕනේ නැහැ. කනට ඇහෙන රූප කඩලා බලන්න ඕනේ නැහැ. හැම රූපයකම ඇත්ත එකමයි. එහෙනම් මේ හැම රූපයක්ම සත්වයේ පුද්ගලයේ කියලා පෙන්වලා සිහි කරන ගතිය තියෙන්නේ මනෝමයම. කියන මේ උත්තරය යා සන්තක වුණාම යා සතිපට්ඨානයේ අධ්‍යක්ීම විතරයි මාර පරාජයට උපකාර වෙනස තියෙනවා. ඒ කියන්නේ උපදින සිතුවිල්ලක් ඇත්ත වෙලා ඒකට හිතින් කියින් කරවන්න පොළ ඕගොල්ලෝම පෙළඹුවොත් ඕගොල්ලෝ පෙළඹුණොත් ඕගොල්ලෝ උපාදාන සහිතයි භවය හැදෙනවා නිවන පේන්නේ ජරා මරණයට ගහගෙන යනවා මායාවේ වසඟයට අහුවෙනවා. නමුත් හිතට යම්කිසි අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණ සතිපට්ඨානයේද හිත තියලා මේ රූපයේද සතර මහා ධාතුයි කියලා බැලුවොත් නැත්තම් විතර්කයක් සිහි වෙනකොට මේ විතර්කයේද අනිත්‍යයි කියලා හෝ බැලුවොත් මේ විතර්කය අනාත්මයි කියලා හෝ බැලුවොත් නැත්තම් මේ සිතුවිලි මාත්‍රයක් උපදිනව නේද කියලා හෝ බැලුවොත් ඔබලට කොහෙන්ද? හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ උපදින සිතුවිල්ලට ඇයි අනිත්‍යයි කියන්නේ? දැන් ඉස්සෙල්ලා දැන් යමක් සිහි වෙනකොට ඉස්සෙල්ලා සිහි වෙච්ච එක නැහැ. තව ටිකකින් යමක් සිහි වෙනකොට දැන් මේ සිහි වෙච්ච එක තියෙද? නැහැ. එහෙනම් දැන් කොච්චර ඇත්ත කරගෙන ආවත් තව ටිකෙන් මොකක් හරි සිහි වෙනකොට මේ සිද්ධියක් ඇති. ඒ හින්දා ඒ ඇත්ත සිහි කළා හෝ අනිත්‍යයි කියනවා. එහෙම නැතිනම් සත්ව පුද්ගල භාවයේ සිහි කරගෙනම රූප උපන්නා සතිපට්ඨාන වඩපු අධ්‍යක්ෂකව තියෙනවා නෑ. එහෙනම් පුද්ගලික රූප තියෙන්න බෑ. තියෙනවා නම් හැම රූපම සතර මහා ධාතු කියලා ඒ ඇත්ත හෝ සිහි කරගත්තොත් නැත්තම් මේ සිතේ පහළ වෙච්ච සිතුවිලි මාත්‍රයක් නේද කියලා සිහි කරගත්තොත් නැත්තම් මේ
සිතින් සිහි කරගත්ත විතරක මාත්‍රයක් මේ කියලා සිහි කරගත්තොත් මොන විදිහකට හරි සිහි වෙන නිමිත්තට ඔගොල්ලෝ කුමන හෝ ධර්මතාවයක් හිතුවොත් ගොඩ යන්න පුළුවන්. ඇයි මේ කොහොමද ගොඩ යන්නේ? අපි කියමු උපදින සිතිවිල්ලේ සත්පුද්ගල භාවයක් නැති අනාත්මයද බැලුවා කියන්නකො. එහෙම නැත්නම් උපදින සිතිවිල්ල අනිත්‍යයි කියලා බැලුවා කියන්නකො. එහෙම නැත්නම් උපදින සිතිවිල්ල ඇත්ත නොවන විදිහට සතර මහා ධාතුයි කියලා උපාදාය රූපයි කියලා හො බැලුවා කියන්නකො. ඇයි එහෙම බලන්නේ? බැලුවම නිවන් දකින්නද? හොඳට මතක තබා ගන්න ඕනේ. මේ විදිහට බැලුවොත් ඒක උපායක්. එයා දන්නවා එන රූපය අනිත්‍යයි කියලා මම බලනකොට ඒ රූපය ඇත්ත වෙලා හිතින් කියින් කරන්න මම ඉඩ දීලා නැහැ. මේ උපායක්. එහෙම මේ රූපේද අනිත්‍යයි කියන එක සිහි කරගන්න බැරි වෙච්ච ගම මේ රූපය ඇත්ත කළා ඔගොල්ලෝම හිතින් කියින් කරන්න පොළඹවන රාග දේශමෝ ඇති කරවන්න පොළඹවන. ඒ කියන්නේ උපාදාන කරවලා. එහෙම වුණොත් භවය හැදෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් උපදින අරමුණක උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැති වෙන්න උපායක් හැටියටයි ඔයගොල්ලෝ අරමුණක් සිහි වෙනකොටම මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා බලනවා. නැත්නම් මේක සිතුවිල්ලක් කියලා හඳුනා ගන්නවා. තාම එන්නේ ගෙදර සිහි වුණා, දරුවා සිහි වුණා කියලා. දෙවනුවක් ඕගොල්ලෝ ප්‍රායෝගික වුණොත් හුරු වුණොත් ටිකක් හරි මේක විතරකයක් බව හඳුනා ගන්න, සිතුවිල්ලක් බව හඳුනා ගන්න. ඒකෙන් ලැබෙන ලාභය, ලැබෙන වාසිය මොකක්ද? උතන නිවන් දකින්න හින්දා නෙමෙයි. මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඒකට හිතින් කියින් වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ ආරමුණට. සිහි වෙන අරමුණ වෙනම එකක්. දැකපු දේ සිහි කරගන්නවා. හිතේ හැකියාවක්. භයානකමදී උතන සිහිය පිටුවා ගන්න බැරි වුණොත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතින් කියින් කරන්න ඕගොල්ලෝ දෙවුනුට සම්බන්ධ වෙනවා. මේ සතිපට්ඨාන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? කායනුපස්සේ විහෙරති ආතපේ සම්පූර්ණව සත්‍යමා විනීය ලෝකී අභිජාතවනස. ලෝකී කියොමකද පංච උපාදාන ස්කන්ධ ලෝකේ. මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තමන්ට සිහි වෙන තැන ඔය සිහිවීමට හේතුව භවය. ඒ කියන්නේ මෙහෙම අය මෙහෙම දේවල් තියෙනවා කියන ගතිය හින්දායි ඔයගොල්ලන්ට සිහි වෙන්නේ. සිහි වෙනකොට ඒ සිහි වෙන හැම අරමුණක් ගන්නම අපි බොහෝ වෙලාවට ලෝභය හෝ ද්වේෂය කියන කාරණා දෙක ඇති වෙන තාක් හිතලා තමයි අතාරින්නේ. ඒ කියන්නේ එතකොට උපාදාන සහිතව යතහැරෙන්නේ. ඒ උපාදාන සහිතව ලෝභ දේශ දෙක මට්ටමට හිතලා අතහරින වාරයක් ගානේ වෙලා තියෙන පාඩුව දකින්න. මොකද්ද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා කියලා નિરાයාසයෙන් තමන් තුළ මේ ගැම්ම ඇදෙනවා. හිතට පහළ වෙන හැම දෙයක්ම ඇත්ත කරගෙන හැසිරෙන මානසික මට්ටම ඇති තාක් ඒ ඇත්ත කරගෙන හැසිරෙන මට්ටම තමයි කියන්නේ උපාදාන වශයෙන් පංච උපාදාන ස්කන්ධේ උපාදානයි කියලා. ඒ හැසිරෙන තාක් භවය නැති වෙන්නේ. භවය නැති වුණොත් තියෙන දෝෂය, භවයේ තිබුණොත් තියෙන දෝෂය මොකද්ද? හටගත් දේ නිරුද්ධයි කියලා අසංකතයට හිත නැමෙන්නෙම නැහැ කවදාවත්. නිවන් දකින්නේ නැහැ මම. ඇති වෙච්ච හැම දෙයක්ම ඔගොල්ලෝ අහකට යනකොට નિરાයාසයෙන්ම උත්සාහය වොන්නේ. ඉබේමයි දැකපු අහපු දේවල් එකතු වෙන්නේ. ඇයි හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක නොදැකීම විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව ප්‍රත්‍යව සංස්කාර වලට දැකපු අහපු දේවල් ඇති බවට තමා තුළ රැඳෙන්න අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙනවා. එහෙම නිමිති තිබුණොත් අවිද්‍යාව සංකාරට ප්‍රත්‍යම සංකාරම කියලා ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රතිසන්දි විඥානයට නැවත මේ වගේ කයක් සවිඥානික කරගෙන ඉපදෙන එක නතර කරන්න බෑ. නිවන් නොදැක්කුත් තියෙන දේ තමයි මොකද්ද? විද්‍යාව පහළ නොවුනොත් අවිද්‍යාව ඉතුරු වෙනවා. අවිද්‍යාව කියන්නේ හටගත්තු දේ නිරුද්ධ වෙනවා කියලා පෙනෙන්නේ.
අවිද්‍යාව තිබුණොත් හටගත් හැම දෙයක්ම ඇති බවට තමන් තුළ කර්ම නිමිති රැස් වෙනවා. එහෙම තිබුණොත් නැවත මේ වගේ ප්‍රතිසන්දි වශයෙන් කායකට පැමිණීම නවත්තන්න බෑ. ඉපදීම වෙනවා. ඉපදීම තිබුණොත් ජරා මරණ ශෝක පරිද දුක් දුන්නස් වලින් ජීවිතේ අඩු නෑම. ජරා මරණ දුක් නැති වෙන්න නම් ඉපදීම නැති වෙන්න වෙනවා. ඉපදීම නැති වෙන්න නම් කර්ම නැති වෙන්න වෙනවා. කර්ම නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න වෙනවා. අවිද්‍යාව නැති වෙන්න නම් මොකද? විද්‍යාව උපදින්න වෙනවා. යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන සියල්ල හේතු නැතිව නැති වෙනවා කියන විද්‍යාව උපන්නවා. විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. එතකොට අවිද්‍යාව නිරෝධ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන නිවන් දැක්කොත් ජරා මරණ දුකේ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඒකට ඉපදීම නැති වෙනවාමයි නිවන් දැක්කොත්. නිවන දකින්න තියෙන හොඳම සාක්ෂිය එකම ක්‍රමය තමන් තුළ තියනවා ඉන්නවා කියලා හැදලා තියෙන මේ භවය නැති වෙන එක. අද පේන්නේ නැති ඒ හින්දාමනේ. නිවන දකින්න බැරි වෙච්ච ලාසන්නම ළඟම කාරණාව භවය. මොකද නිවන නොදැකපු නිසා භවය හැදුනේ. එහෙනම් භවයට ආසන්නම කාරණාව නිවන නැතිකම. නිවන නොදැකීම සැහැදුණු භවයෙන්ම නිවනවා. ඒ භවය අතහරින්න නම් ඔයගලන්ට වෙනවා උපාදානෙ නැති ලෝකයේ ඇත්තම නොවෙන්න වෙනවා. කාම ලෝකයේ ඇත්තම වෙන තාක් ඔයගොල්ලෝ කාම ලෝකෙන් කවදාවත් මිදෙන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට කාම ලෝකයේ ඇත්ත වෙලා තියෙන එක chance එකක් තියෙන ඉක්මනට මිදී ගන්න. කාම ලෝකෙම ඔයගලන්ට ඇත්ත වෙලා තියෙන සිතුවිලි මාත්‍රයක් තුළ විතරයි. පාඨවි ධාතුව තුල නැහැ ඔයගොල්ලෝ දකින්න සජීවී ඇත්ත පුද්ගලයා. ආපෝ තේජෝ වායු තුල ඔය හිතන ආත්මයක් හෝ පුද්ගලයා නැහැ. ස්පර්ශයෙන් උපදින වේදනා චෛතසිකයේ සත්‍ය පුද්ගලෙකි නෙවෙයි. ස්පර්ශයෙන් උපදින සංඥා චෛතසිකයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ස්පර්ශයෙන් උපදින චේතනා චෛතසික සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඔය නාම රූප දෙක නිසා උපදින විඥාන හේතු ප්‍රත්‍ය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නිසා ස්කන්ධ ටික අනාත්මයි හේද අනාත්ම හේතු ටිකක් නිසා කියන සත්‍යයක් කියන නිසා ඔයගලන්ට කාමයේ සජීව වෙලා තියෙන්නේ කිලස් විතර්ක මාත්‍රයක් තුල පමණයි. ඒකයි අපි සතු ඕගොල්ලෝ සතු එකම වාසනාව අද දවසේදී. ස්කන්ධ ටිකත් එකම කාමයේ ඔයගලන්ට ඇත්ත වෙලා තිබුණා නම් මෙදී ගන්න ওই රූප ටිකම අයින් කරන්න බෑ. ඒත් බැරි. නමුත් ඒ තුල කිසිදු විස දෝෂයක් තැවරලා නැහැ. ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා මුළු ලෝකෙම ඇත්ත කරගෙන පහළ වෙන විතරක ටික හඳුනා ගන්න පුළුවන් වුණා. හඳුනා ගන්න පුළුවන් වුණා. උපාදානය අතහැරෙනවා. නමුත් ලෝකේට අපහසුම තමන් තුල පහළ වෙන විතරකයක් කියලා බලා ගන්න බෑ. සතර මහා ධාතුව බදාගෙන තියෙන හිතේ පහළ වෙන විතරක. දරුවා කියලා අදහස මේ දැන් තමන්ගේ සිතේ මේ මොහොතේ උපන්න සිතුවිලි මාත්‍රයක් විතරයි. නමුත් ඔබට ඔබේ සිතේ ඇතිවෙච්ච සිතුවිල්ල බලා ගන්න ඉඩ දෙන්නේ අවිද්‍යාවෙන්. ඒ සිතුවිල්ල බාහිර සතර මහා ධාතු රූපෙට තරව බදාගෙන නැමිලා තියෙන්නේ. ඔක්කාන්ති නාම රූපං කියලා කියන්නේ රූපෙට නැඹුරු වෙලාමයි තියෙන්නේ. භවයට නැඹුරු වෙලාමයි තියෙන්නේ. ඉන්න දරුවම සිහිනා කියන තරකින් තමයි තියෙන්නේ. ඒ සිතේ උපදින විතර්කයේ සිතේ උපදින විතර්කයක් බවට හඳුනා ගන්න පුළුවන් මට්ටමට එන තාක් විතරයි අතිශයම දුෂ්කර කාලවකවානුව තියෙන්නේ. ඒ ටිකේදී පොඩ්ඩක් වෙහෙසෙන්න වෙනවා. මොකද නෑ මේ පුද්ගලෙක් කියලා හිතන එක මට බාහිර සතර මහා ධාතුනේ කියලා පෙන්වන්න හෝ නැත්තම් මේ සිතුවිල්ලක් නේද මෙහෙම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා හෝ නැත්තම් මේ සිතුවිල්ලද අනිත්‍යයි කියලා හෝ
සිතුවිලි භාවිතා නොකොට භාවිතන්නේ සිතුවිලි වලට තමන් ප්‍රතිචාර දක්වනකම අඩු වෙන වැඩ පිළිවෙලක් මොකක් හරි එකක් ඔයගලන්ට කරන්න වෙනවමයි. එහෙම කළොත් ටික දවසක් යනකොට වේගෙන්ම සතර මහා ධාතු බදාගෙන ඉන්න ගතිය අඩු වෙනවා. පහසුවෙන්ම මටම මේ සිතුවිල්ල උපන්නා. තමන්ම මේ සිතෙන් සිතුවිල්ල උපදවා ගත්තා කියන එක හඳුනා ගන්න පුළුවන්. කිසිදු වෙහසක් නැතුව එතකොට උපදින විතරකේ අනිත්‍ය බලන කාරණේ අධිකතර සතුටක්. අධික ප්‍රමුදිත භාවයකට ඇති වෙනවා. අන්න ඒ විදිහට උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන මට්ටමටපත් වුණාමයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ නැහැ කියන ගතිය තමන් තුළින් ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනකොට අනිත් වෙලාවට උපාදානය අඩු වෙනවා. භවය නැති වෙනවා නිවන පෙනෙනවා කියන එක ප්‍රාර්ථනාවක් නෑ. දවස පුරාම වැඩ කටයුතු නම් එක පැය භාගයක් ඕගොල්ලෝ තමන්ගේ සිතුවිලි හඳුනා ගන්න මහන්සි වෙන්න. පැත්තකට වෙලා පැය භාගයක් ඉන්නවා. ඉන්නකොට පැය භාගය ඇතුළත මොන තරම් ශේත්‍රයක් තුල කර්ම කරන මනස සිහි කරයිද? තමන් හොඳ හැකියාවෙන් ඉන්නවා මේ කිසිදු පැය භාගය ඇතුළත කිසිදු විතරකයකට මාව යට කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිදු විතර්කයක් ඇත්ත කරගෙන හිතින් කියින් කරන්නේ නැහැ. තමන් දන්නවා විතර්කයේ දිනුවා මම පරාද වුණා විතර්කයේ ඇත්ත කරලා හිතින් කියින් කෙරෙව්වොත් එයා දක්ෂයි මම දුබලයි මාව පෙළඹුව මොන විදියකට හරි. හැබැයි මේ පැය භාගෙදී උපදින හැම විතරකයක්ම මේ සිතුවිල්ලක් මේක සිතුවිල්ලක් හැටියට මේක අනිත්‍යයි කියලා මේක අනාත්මයි කියලා මෙහෙම දකිද්දී දැකපු දේ නිරුද්ධයි කියලා කුමන හෝ උත්තර දිදී හිටියෝ. ඒ පැය භාගේ ඔබ උපාදාන වශයෙන් හැසිරුණා. ඔබ පොඩ්ඩක් භවෙ ලිහිල් කළා. ඔබ පොඩ්ඩක් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න තැනට කටයුතු කළා වෙනවා. පැය භාගයක් තමන්ගේ මනස දිහා බලාගන්න පැය භාගය ඇතුළත උපදින විතර්ක දැන් දෙකක් තියෙනවා. උපම් විතර්ක යට කර ජීවත් වෙනවද උපම් විතර්ක වල යට වෙවි ජීවත් වෙනවද කියලා ක්‍රම දෙකක් තියෙනවා. උපම් විතර්ක යට කර ජීවත් වුණොත් ඒකාන්තේ නිවන් දැක්ක හැකි බුදුරජාණන් වහන්සේගේ පැත්ත. උපම් විතර්ක වලට යට වෙවි ජීවත් වුණොත් ඒකාන්තෙන් සසර මායාවේ පැත්ත. මේ පය භාගය තුලත මම බුදුරජාණන් වහන්සේට වැඩි අවනත වෙනවද මාර්ගයට වැඩි අවනත වෙනවද කියලා Tamanටම වෙන්නේ. ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. හැබැයි Taman ගාව අවියාවුද වැඩි වෙච්ච තරමට මාර්ගයක පයිත් කරන්න පුළුවන්. දුමු තියනවා නම් ඊතල තියනවා නම් කඩු තියනවා නම් හෙලි තියනවා නම් මේකෙන් බැලුවොත් මේක ඒ වගේ ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන වැඩිපුර දැනුමක් තියෙන්න උපදින විතර්කයට යට නොවි ඒ විතර්ක ඒ ඇත්තෙන් පෙන්නලා ඕගොල්ලන්ව මේ නිමිති යට කළ හැකියි. නමුත් ඕගොල්ලෝ ගාව ආයුධ අඩු වුණොත් අතේ බලෙන්ම තමයි සටන් කරන්න වෙන්නේ. ওই ධනම නැති වුණොත් වීර්ය බලෙන්ම තමයි ඕගොල්ලන්ට අරමුණකට නතු නොවි ඉන්න වෙන්නේ. ඒක ලෙහෙසි වෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවද? මෙන්න මේ කියන තැන විතරක් වගේ බලා ගන්න අර කියපු ශේත්‍රය ඔක්කොම හදනවා. උපදින හැම විතරකයක්ම අනිත්‍යයි කියලා බලන්න. තව වර්තමාන වුණ කියලා අනිත්‍ය නෑ අනිත්‍යයි කියලා හරි කමන්නේ බලන්නකො. එහෙම හිතන දේ නෙමෙයි ඇත්තටම තියෙන ප්‍රශ්නේ. ගොඩක් දෙනෙක් හිතනවා අද මම කියනකොට අපේ තුනක් ඇත්තෝ සමහර අය අනිත්‍යයි කියන දේ අනිත්‍ය හැටියට බලලා නිවන රැහුනේ කියලා එහෙම වචනකින් බැහැන්නේ නැහැ. ඕනනම් උපදින විතරකයට අනිත්‍යයි කියලා හිතන්න. නැත්තම් අනිත්‍යයි කියලා හිතන්න. නැත්තම් ආස්වාදයක් නැහැ ආදීන වැඩි කියලා හිතන්න. කමන්නේ හිතන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මේක
සතර මහා ධාතුයි කියලා හිතන්න. මේක සිතුවිල්ලක් කියලා හිතන්න කියන්නකො. හැබැයි විතර්කයට යට වෙන්නේ නැති වෙන්න මේ මොන විදියකට හරි කළොත් හොඳට දන්නවා මේ කරන්නේ උපායක්. උතරින් නිවන් දකින්න නෙමෙයි. මොකක්ද මේ? මෙහෙම උපදින විතර්කයට ප්‍රතිඋත්තර වශයෙන් මේ විදිහට මම කරද්දී ඒ හැම නිමිත්තක්ම ඇත්ත වෙලා රාග දේශ මොහ වශයෙන් හිතන්න තියෙන ඉඩ නතර කරලා මේ තියෙන්නේ. උපාදාන වශයෙන් නොගණ්ඩයි මේ වෑයම කියලා දන්නවා යා. අනිත්‍යයි කියලා බැලුවා නම් හෝ උපදින සිතුවිල්ල අනිත්‍යයි කියලා බැලුවා නම් හෝ දුකයි කියලා බැලුවා නම් හෝ නැත්තම් අනාත්මයි කියලා බැලුවා නම් හෝ තමන්ගේ නෙමෙයි කියලා බැලුවා නම් හෝ මේකේ මම නෑ කියලා බැලුවා නම් හෝ උතනින් නිවන් දකින්නේ නෑ. එහෙම බැලුවා නම් බැලුවේ මොකටද? එයා දන්න හොඳට. මේ විදිහට සිහි වෙන නිමිත්ත බලන්න පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම නිමිත්තෙන් තමන්ව යට කරනවා කියලා දන්නවා. නිමිත්තෙන් තමන්ව යට කරනවා වෙන්නේ කොහොමද? ඒක ඇත්ත කරවලා තමන්ව ඇත්තම කෙනෙක් දෙයක් හැටියට හිතින් කියින් කිරින් වලට පොළඹවලා ඇති. තමන්ට දුක හෝ සතුට එන්න තමන්ව අරගෙන ගිහිල්ලා ඇති. ලෝභ දේශ දෙක තමන් තුළින් නිර්මාණය වෙලා අවසන් වෙන තාක් තමන්ව ගෙනිහිල්ලා ඇති. ඒකට ওই මට්ටමට ওই විදිහට ඉන්න එකටයි උපාදාන වෙන්නේ කියලා එයා අහලා තියෙනවා. උපාදානයේ දෝෂය අහලා තියෙනවා. එතකොට භවය හැදෙනවා. දකින අහන හැම කෙනෙක්ම හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන වටපිටාව තමන් තුළ හැදෙනවා කියලා දන්නවා. භවයේ දෝෂය දකිනවා. භවයේ තිබුණොත් නිවන අසංකතයේ පේන හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන ඇහැ නිරුද්ධ වෙනවා. දැකපු රූපේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. නිවන දැක්කොත් ඇති බවට කර්ම නිමිති සකස් වෙනවා කියලා දන්නවා. කර්ම නිමිති සකස් වුණොත් නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා කියලා දන්නවා. ප්‍රතිසන්දි වශයෙන් ජරා මරණ දුක සතර අපාය හිස් නැහැ මගේ ජීවිතේට කියලා දකිනවා. ජරා මරණ දුක සතර අපාය මගේ ජීවිතේ නොවෙන්න නම් නොයිපදෙන්න ඕනේ. නොයිපදෙන්න නම් කර්ම නිමිති නැති වෙන්න ඕනේ. කර්ම නිමිති නැති වෙන්න නම් හටගත්ත හැම දෙයක් ඇහැ පරිහරණය කළා ඉතුරු කරගත්තේ නැහැ. රූපය බැලුවා හැබැයි ඉතුරු කරගත්තේ නැහැ. හටගත්ත දේ නිරුද්ධයි කියන තැන බලන්න බෑ. දකින්න මට්ටම සම්පාදනය කරගත්තා. කන්නාඩියට එපුණාම අහකට යනකොට ඡායාව නැති වෙනවා කියන එක දකින්න වෙහසක් ඕනේද අපිට? අපි හිතලද කරන්නේ? නැති වුණා කියලා මෙනෙහි කරනවද? සම්මර්ෂණය කරනවද? එළඹ සිටිනවනේ. නිරෝධී සාක්ෂාත් වුණා කියන්නේ ඔයගොල්ලෝ මේ නැහැ රූපයක් බලලා අහකට යනකොට දැන් ඒක ඉතුරු නැතුවම නැති වෙලා කියන එක එළඹ සිටිනවා. මේ මනස හැම වෙලාවෙම නිවනට නැඹුරුවමයි පවතින්නේ. මහණෙනි ගංගා යමුනා සරබු අජිරවතී ගංගාව පෙර දිගට හැරලා පෙර දිගට නැමලා පෙර දිගට බරව පවතිනාත්නේ මහණෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරලා නිවනට බරව පවතිනවා. එයාගේ මනස හැම වෙලාවෙම නිවනට නැඹුරුලා තියෙනවා. අද ඔයගොල්ලෝගේ මනස කොහට නැඹුරුලා තියෙන්නේ? සසරට නැඹුරුලා. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා පෙන්නේ ඇති බවට පෙනෙනවා. සසරට හැරලා සසරට නැගලා සසරට බරවයි පවතින. නිවනට හැරලා නිවනට බරව පැවතුනොත් මොකද වෙන්නේ? නිවන් දකින්නේ ඇයි අපි මොකටද? මොකටද නිවනේ අවශ්‍යතාවය? කරුණ දෙකකට. නැවත ඉපදලා ජරා මරණ දුක ඇති නොවෙන්න. නැවත ඉපදීම නැති කරන්න ඉපදීම නොවි ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න අද මේ ජීවිතයේ විදින බව දුකෙන් නිදහස් වෙන්න. අම්මා තාත්තා දුව පුතා අයියා කියලා බැනපු අය ගහගත්ත අයෙක් රණ්ඩු කර කර හිතෙන් ඉන්න ශේත්‍රයක් අද දවසේ තියෙනවනේ. ওই ටික නිර්මාණය වෙලා තියෙන කෙලෙස් ටික. නිවන දැක්කොත් අද දවසේදී භව දුක නැති වෙනවා. මේ කාම භවයේ විදින දුකෙන්ම ඔගොල්ලෝ මිදෙනවා. ඒකම ඒ නිවනෙන්ම අනුපදිශේෂ නිර්වාණද ඕකද කියලා සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියනවා. මේ නිවන දැකපු නිසා ස්කන්ධ ඉතිරිය සහිතවම භවයෙන් මිදිලා ලෝකෙ මිදිලා ජරා මේ තරු මොහුපුරන්ගේ ප්‍රශ්න ගැටවල මිදිලා. හැබැයි ඕගොල්ලන්ව කිසිදු වෙහෙසක් නැතුව ඒවෙන් අයින් කරලා තියෙනවා. අපි කොහොමද දරුවෙක් ඉන්නවද? දරුවට බොහෝම සෙනෙහසයි. ආදර ඒක තමයි ස්වභාවය. මේ ඔබතුමා පැය භාගයයි විතර්ක ටිකට යට නොවෙන්නේ.
අපි කියමු දැන් ඔය දරුවව බලෙන් ඇදලා දාන මේ මගේ දරුවා නෙමෙයි කියලා මේ දරු තණ්හාව තමයි නිවන් දකින්න තියෙන එකම බාධාව. ඔබ මගේ දරුවා නෙමෙයි කියලා එළවුව කියලා නිවන් දැක හැකිද? අනික බලෙන් දරුවා අහකට ගත්තොත් අහකට යන්න ගියොත් ඕන්නේ දරුවෝ හිත තමයි සසරෙ මිදෙන්නේ කියලා මම යන්න ඕනේ කියලා ඔබතුමා කැඩේකට ගියත් අර සෙනෙහස නිසා තමයි මිදෙන්නේ නැද්ද කියලා බලන්න. ඒක දුකක් වේලාවක් එන්නේ නැද්ද? නමුත් ඔබතුමාගේ හිතේ උපදින විතරකයක් අනිත්‍යයි කියලා බලනකොට දරුවෙක් වෙන් කිරීමේ දුක එනවද? නැහැ. ඔබතුමා දන්නවද දරුවා ඔබෙන් වෙන් වෙනවා කිසිම රිදීමක් නැතුව එතකොට. ඒක වෙනවා. එයා නිවන් දැකපු නැති කෙනෙක් නම් එයාට පියා ඇසුරු කිරීමේ අයිතියක් ඉතුරු කරන්නේ. ඔබ දරුවගෙන් වෙන් වෙනවා නිකන් නෙමෙයි දරුවට පියා ඇසුරු කිරීමේ අයිතියක් ඉතුරු කරමින්ම ඔබ දරුවගෙන් මිදෙනවා. දරුවා කියන සංයෝජනෙන් බැඳීමෙන් මිදෙන ඔය විතරක් කියන්නේ දෙලින් මාත්‍රයකින් කිසිදු වෙනසක් නැතුව ඒක ලැබෙන අවස්ථාව තමයි ඔබතුමා දන්නවා කෙලස් තියෙන කාලේ මට ලෝකෙ ඇත්ත වුණා වගේ තාම එයාට මම තාත්තා කියලා පේනවා කියලා දන්නවා. ඒ හින්දා මොනවා හරි දෙයක් කිව්වොත් හිත රිදෙනවා කියලා දන්න හින්දා දුකට අකමැති කරුණාවෙන් උදව් කරන්නයි මගේ පුතේ මොනවද ඕනේ කියලා. හැබැයි ඒ වස්තුව විදුණු දවසට දස්සනයක්වත් තේරෙන්නේ නැති දැනක තමන් ඉන්නවා. දර්ශනයක් තියෙනවා තමන් දුක නොවන දර්ශනයක ඉඳගෙන ලෝකයාගේ දුකට පිහිට වෙන තැනකින් ජීවත් වෙනවා. ලෝකයා වෙනුවෙන් ජීවත් වෙනවා තමන් දුක් නොවිඳින මනසක ඉඳගෙන. හැබැයි එයාගේ ජීවිතේ දුක නොවන තැනකට ගියේ එයාව තමන්ටවත් තමන් රිද්දගෙන නෙමෙයි කියන එක මතක තියාගන්න. මෙච්චර ආසාවෙන් පරිහරණය කරපු බඩු මුට්ටු, ගෙවල් දොරවල්, දුවදරුවෝ ඔක්කොම එපා කියද්දී අඬද්දී කෑ ගහද්දී අයින් කළා නෙමෙයි නිවනට ගියේ. එයා කලේ තමන්ගේ සිතේ උපදින සිතුවිලි මාත්‍රයක් දිහා ප්‍රඥා බලතේ විතරයි. හැබැයි ශේත්‍රය දන්නවා. හොඳට මතක තබා ගන්නට ඕනේ ඔබේ සිතේ ඇති වෙන සිතුවිලි මාත්‍රයක් දිහා සිහිය තබනකොට මෙන්න මේක අවශ්‍යම අවශ්‍ය දෙයක්. පැය භාගයක් ඉඳගෙන ඉන්නකොට ඔබට සිතුවිලි කොච්චරක් එයිද? එක සිතුවිල්ලකට ඔබ අනිත්‍යයි නැත්නම් සිතුවිල්ලකට සිහිය යොමු කරනකොට මේක දෙපැත්තක් තියෙනවා. හොඳට ඒක මතක තබා ගන්න ඕනේ. එකක් තමයි ඒ සිහි වෙන රූපේ ඉදිරි පැත්ත තියෙනවා. මොකද්ද? හැම රූපයක්ම සතර මහා ධාතුයි මහ බුද්ධයයි උපාදායයි කි පැත්ත. ඔබ මේ රූපේ ඇත්ත කර නොගන්න ඒ ඇත්ත ඔබට උපකාර වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුයි කියන උත්තරේ හින්දායි ඔබ මේකද විචාරකයක් නැත්නම් මේ රූපේ සතර මහා ධාතුයි කියන තැනකින් ඔබ ප්‍රතිඋත්තරයක් දෙන්නේ ඒ රූපේට පෙර රූපයක රූප වල ඇත්ත දකින සිද්ධියක් තියෙනවා. දෙවොන්ට ඒ රූපේ ඇත්ත දැකලා ඔබ මේ විදිහට කරන එකේ උපාදාන වෙන්න ඉඩ දීලා නැහැ. ඒ කියන්නේ ඔයා සිතුවිල්ලක අනිත්‍ය බලනවා කියන සිද්ධිය තුල ස්කන්ධ ටික පිරිසිඳ දකිනවා, සමුදය ප්‍රහාණය වෙනවා, එහෙම වෙලා නිරෝධී සාක්ෂාත් වෙනවා කියන සිද්ධියම තියෙනවා කියන එක මතක තබා ගන්න. දරුවා කියලා සිහි වෙනකොටම වෙනදට කලේ මොකද්ද? එයාට වෙන ශේත්‍රයක් තිබුණේ නැහැ, ඇත්තක් තිබුණේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට දරුවා හැටියට පිළිඅරගෙන හිතින් කියින් කරන ශේත්‍රේ විතරමයි තිබුණේ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන එකමයි තිබුණේ. ඒ හින්දා දරුවෙක් ඉන්නවමයි කියන තැනකින් ඔළුව හැදිනම තමයි නතර වෙන්නේ. ඒ හින්දා දකින්න වාරයක් ගානේ දැකපු දරුවා ඉන්නවා කියන කරුණම එකතු වුණා මිසක නිවන් දකින ශේත්‍රය මතයි. ඔහොම ඉන්න ලෝකෙට තමයි උත්තර කෝ යම්තක් රූප තිබුණා නම් හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා ඔයගොල්ලන් පියාසතු ශේත්‍රයක් කියලා දුන්නා. දැන් ලෝකෙට අලුතෙන් භූමියක් හැදෙනවා. දැන් ඕගොල්ලෝ මායයට පහර දෙන්නේ ওই භූමියේ ඉඳලා. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට ඔගොල්ලෝ දන්නවා
මේක දෙපැත්ත ඉගෙන ගන්න තියෙනවා. පියාසතු භූමිය සිහි කර නොගත්තොත් සිහි කරගෙන ඒකේ ඉඳලා මේ නිමිත්තට පහර නොදුන්නොත් මේ නිමිත්තට උපාදාන කරලා හිතින් කින් කරලා භවය හැදලා ඕගොල්ලෝ නිවන ඈත් වෙනවා කියලා උගන්වලා තියෙන හින්දා ඔගොල්ලෝ සිහි දරුවා කියලා සිහි වෙනකොටම මට දරුවා කියලා හිතුවට එතන රූපේ සතර මහා ධාතුනේ කියලා බලනවා. ඒ පැත්තෙන් අපි පියාසතු පියාගේ මුරුම වෙච්ච භූමිය තුලට වාසයට යනකොට ඒ ඇත්ත සිහි කරගන්නකොට මේ පැත්තෙන් වෙලා තියෙනවා මෙහෙම හිතනකොට වෙලා තියෙන ඊගාදේ මොකද්ද? මේ නිමිත්ත ඇත්ත කරගෙන හිතින් කින් කරන්න ඉඩ දීලා නැහැ. සිහි වෙනකොටම නේද දරුවා කියලා සිහි වෙන මෙතනදී සතර මහා ධාතුනේ කියලා හිතුවා කියන්නේම මොකද්ද? ඔයා ආධ්‍යාත්මික පැත්තෙන් කෙලෙස් ඇති වෙන තැන දක්වා ඇලෙන ගැටෙන තැන දක්වා සිතුවිලි වර්ධනය වෙන ක්‍රමය වැළක්වනවා. දොර වහලනේ තියෙනවා. ඇයි එහෙම කරන්න කියන එකට ඔයාලට නෝනයි. මෙහෙම කළොත් උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා. තියනවා ඉන්නවා කියන ටික කපන්න අයින් කරන්න වෙන ක්‍රමයක් නැහැ. එතකොට පැය භාගයක් නම් ඉන්නේ පැය භාගය තුල ඔගොල්ලෝ උපදින විතර්කයක් තමන් යට කර හිටියොත් දෙපැත්තක් තියෙනවා. මොකද්ද? අනිත් පැත්තට තියෙන දෙපැත්ත. මායя යට කෙරුවොත් දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ උපදින හැම විතර්කයක්ම පැය භාගයක් තුළ ඇතිවෙච්ච හැම විතර්කයක්ම ඔයගොල්ලන්ට ඇත්ත වුණා. ඇත්තටම දරුවා සිවුනේ, ඇත්තටම ගෙදර සිවුනේ, ඇත්තටම වැඩ කුලේදයක් සිවුනේ, ඇත්තටම කන්තෝරුව සිවුනේ වුණොත් පැය භාගේ එකක් සමාධිත ස්කන්ධයේ ඇත්ත දන්නේ නැතිකම ඉස්සරහින් තියෙනවා. දෙක උපාදාන වෙච්චකම තියෙනවා. එතකොට දුක පිළිසෙන් දකින්නේ සමුදය ප්‍රහාණය වෙලා නැහැ. සමුදය වර්ධනය වෙනවා. ඒකේ ප්‍රතිපලයේ භවය ඒකේ ප්‍රතිපලයේ නිවන වෙනවා. උපදින පැය භාග මේ පැය භාගය තුළත උපදින හැම විතර්කයක්ම ඕගොල්ලෝ යට කර හිටියොත් මොන උපායකින්ද? අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා බලලා හෝ මම නෙමෙයි කියලා බලලා හෝ නිට්ටයයි කියලා බලලා අනිත්‍යයි කියලා බලලා හෝ අනිත්‍යයි කියලා හෝ ආස්වාදයක් නැහැ කියලා බලලා හෝ ආදීනයක් තියෙන කියලා බලලා මොන විදියකට සතර මහා ධාතු කුමන හෝ උත්තරය අනිත්‍යයි කියලා බැලුවොත් දුකයි කියලා බැලුවොත් අනාත්මයි කියලා බැලුවොත් ධම්මානුපස්සනාව උත්තර දීලා සතර මහා ධාතුයේ කිව්වොත් කායගතයෙන් සත්‍යයෙන් උත්තර දීලා සිතුවිල්ලක් නැහැ කිව්වොත් චෛතසික ටික හිතට තබල මේ දැනුමක් නැහැ කිව්වොත් විඥාණයට හිත තබල රූපය සතර මහා ධාතුවේ කායගත හිත සත්‍යයට හිත බොරුවක් නෙමෙයි කරන්නේ එයා මොන තැනකින් හෝ උපදින විතරකයට ওই විදිහේ උත්තරයක් දුන්නා නම් එයා කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව හෝ චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාව සිහි කළා තියෙන්නේ. එහෙම සිහි කළොත් මේ උපාදාන වෙන්නේ. එයා දන්න කය භාගයක් ඇතුළත තමන් දැන් ශේෂ්ත්‍රට එකක් ගන්නවා. පැය භාගයක් මම ඉඳගෙන හිටියෝ. මේ පැය භාගයේ ඇතුළත උපදින සිතුවිලි වලට තමන් යට වෙවි ඉන්නවද උපදින සිතුවිලි යට කර ඉන්නවද කියන එක තමන්ම දන්නවා. උපදින සිතුවිලි වලට යට වෙවි හිටියොත් ඒ කියන්නේ උපාදානයි එහෙම මොහොත් භවය හැදෙනවා හටගත් දේ නිරුද්ධනවා කියලා පේන්නේ නිවන් දැක්කේ නැහැ. නිවන පෙනෙන්නේ නැති වුණොත් ඒ කාන්තෙන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනම මතු ජරා මරණ හිස් නැහැ කියලා ඔබ මේ පැය භාගය ඇතුළත විතර්ක ටිකට යට වුණා කියලා කියන්නේ හිමිකාර ජරා මරණ දුකට හිමිකාරයෙක් වෙලා නතරුනේ කියන දැනීම ඔබ දන්නවා. මේ පැය භාගය ඇතුළත උපදින හැම විතර්කයක්ම යට කර හිටියෝ. ඔබ දන්නවා මම උපාදාන වෙන්න දුන්නේ ඒක විතර්කයක්. මම දක්ෂ වුණා මායයට පාර දෙන්න. මේ පැය භාගය. ඒකෙන් උපාදාන නොවුණු කමෙන් ඔයා දන්නවා භවය කැපෙනවා ටික. භවය අඩු වෙනවා. භවය අඩු වුණොත් ඔයාගේ මනස ඔයාගේ ඇස් දෙක ගේනවා හටගත දේ නිරුද්ධයි කියන දේ දකින්න નિરાයාසයෙන්. නිවන් දකින්න වෙන කිසිවක් එපා. ඔබ පවතින සිහි වෙන සිතුවිල්ල අනිත්‍යයි කියන දේ විතරක් දකින්න. සිහි කරන්න එච්චරයි ඕනේ. හැබැයි අනිත්‍යයි සිතුවිල්ල අනිත්‍යයි කිව්වේ සිතුවිල්ල මම නෙමෙයි කිව්වේ සිතුවිල්ල කෙනෙක් නෑ කිව්වේ සිතුවිල්ල හිස් කියලා කිව්වේ උතන නිවන් දකින්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔය උපායක් මොකේද? ඔය විදිහට බලනකොට තමන්ට ඇත්ත කරගන්න ඉඩ දීලා නැහැ.
ඇත්ත කරගෙන සිතින් කියින් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කරන්න ඉඩ දුන්නේ නැත්තේ මොකටද? හැම දෙයකම මොකක් හරි ලාභයක් තියෙන්න බෑනේ. කරන එකේ තේරුමක් දැනගෙන තියෙන්න බෑ. හොඳයි. හැම සිතුවිල්ලක්ම ඇත්ත කරගෙන වාසය කරන්න මොකටද මම? එහෙම කළොත් භවය කැපෙනවා. හොඳයි. ඇයි මම භවය නැති කරන්න හදන්නේ? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා පේනවා මට. ඇයි මම හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා මම බලන්නේ? ඇයි මම නිවන දකින්න හදන්නේ? එතකොට ඇති බවට කර්ම නිමිති සකස් වෙන්නේ. ඇයි මම කර්ම සකස් වීම නතර කරන්නේ? එහෙම ප්‍රතිසන්ද වශයෙන් විඥානේ දැස ගන්න. ඇයි මම ප්‍රතිසන්දිය නැති කරන්න හදන්නේ? එහෙම ජරා මරණ දුක නැති වෙන නිසා. ජරා මරණ දුකකින්ද මම නිවන් දකින්න හදන්නේ. ඒක උත්තරේ එකින් එකට. මේක තමන් තුළම දැක්මක්. ආයේ මේ තුල අදහන්න ඕනේ පැහැදිලි අවබෝධයක් තියෙනවා නිවන් දකින්න කියන එක ගැන. ආය සංකල්පයක සීලයක පිළිපල සමතකමට හනකින් හිත වඩ නුවණින් බල එනකොට නිවන් දකී කියන තැනක යන්න ඕනේද? එයා දන්නවා නිවන කියන්නේ මේක නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේක අද මට පේන්නේ මෙන්න මේක නොපෙනෙන නිවන දකින්නයි මම යන්නේ. එයා හොඳට දන්නවා අසංගතය කියන්නේ මොකක්ද කියන්නේ. අන්නේ අසංගත නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න මේ වගේ සහේතුක ප්‍රතිපදාවක් තියෙනවා. හොඳට මතක තබා ගන්න මනස තුලින් සිතුවිල්ලක අනිත්‍ය බලනවාකින් තැනින් නිවන් දකින්න. හැම එකක්ම සහේතුක වෙන්නට ඇයි අනිත්‍ය බලන්නේ කියන උත්තරය අවශ්‍යමයි. අනිත්‍ය බලන්න බැරි වෙන හැම වෙලාවකම විතර්කයක් ඇත්තයි. කෙටියෙන් ගත්තාම අද ඉඳලා ඔයගොල්ලන්ට ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. තනියම පැත්තකට වෙලා හිතෙනකොටම Taman දකින්න මෙච්චර මම දුබලයි නේද මේ හැම විතරකයකින්ම මාව යට කරනවා. මායя මෙච්චර මාව පාගගෙන ඉන්නව නේද කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ විතරක වලට උත්තර දී ගන්න පුළුවන්. ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. ඇත්ත වෙලා Tamanව හිතින් කියින් දෙකට පොළඹෙන්නේ නැති තැනක Tamanට හිටින්න පුළුවන්කම ටිකෙන් ටික Taman තුල හැදෙනවා නම් ඒකත් ඔයගොල්ලන්ට වෙනවා. එහෙනම් මට මතක් කරන්න තියෙන්නේ නිවන හොරවලා කුලීවත් යන්න එපා. ඕගොල්ලෝ තුලමයි නිවන් දැකීමේ හැකියාව තියෙන්නේ. නිවන වැහිලා තියෙන්නේ මෙන්න මේ වගේ වැරද්දෙන්. ඒ වැරද්ද අයින් කරගන්න මෙන්න මේ වගේ දෙයක්. ඔබලා ගොඩාක් ශේෂ්ත්‍ර දුන්නේ සතිපට්ඨානයේ අධ්‍යක්ීමේ පිහිටවල හැම රූපයක්ම අනාත්මයි නම් ආත්ම හැටියට නිට්ටය හැටියට සැප හැටියට දැනෙන ඔක්කොම ටික එන්නේ කෙලස් ටිකක් එක තුල මනෝ විඥානය කියන එකම තැනකින් විතරයි. ඔන්න දුරුතු ගාව විතරයි යොගුලි ඉන්නේ. හැබැයි හොඳට දුන්නු විතර ටික ළඟ තියාගෙන ඉන්න. ඒකෙන් රූපේ ගැන දැනුම, රූපය ඇතිවෙච්ච හේතුව ගැන දැනුම, වේදනා සංඥා චෛතසික ගැන දැනුම වගේ දේවල් තිබුණු තරමට විතර්ක යට කරගන්න පහසුයි. අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට අසුභ හැටියට බලන්න පුළුවන් දැනුම් ටික තියාගෙන ඉන්න. ඉතින් ඔය ටික තමයි මට කියලා දෙන්න වෙන්නේ. ඒකාන්තයෙන්ම මේ ටික කළොත් නොබෝ දවසකින් ඕගොල්ලෝගලම විතර්ක හඳුනා ගන්නවා. තමන් විතර්ක හඳුනා ගන්න පුළුවන් මට්ටමට එනකොටම ඕගොල්ලෝ භවයෙන් භාගයෙන් නිදහස් වෙනවා. එදාට ඔබ ආපහු ඉපදෙන දවසේ කිසිදු නිමිත්තක් නැති තැනක ඉඳලා රූප බලන්න ගියා නම් ඒ රූප දැක්කම හිතුවත් කිව්වත් කළා නම් ආයෙත් ආපහු වෙනකොට ඔබට මානසික රූප නිමිති තිබුණේ නැත්තම් ඒ කියන්නේ ඔබට සැප දුක් විඳලා වගකීම් මුකුත් ඒකේ තිබුණේ නැහැ ඒ ආයතන ඇතුලේ. ඔබ එක්ක ඒ ආයතන ටික ඔබ එක්ක තිබුණේ නැහැ. ඔබ හිටියේ නැහැ. ඔබ එකතු වුණේ ඔය කියන ඔය කතා කරන මේ පුද්ගලයා එකතුනේ ආගන්තුක කෙනෙක් උපක්ලේශයක් හැටියට. මේ හටගත දේ නිරුද්ධයි කියලා දැක්කහම ඒ ආගන්තුක කෙලස් ටික ආපහු ආගන්තුක තැනට යනවා. ආයත් ප්‍රභාස්වර මානසිකට වෙන ඒ මනස තුල ඒ මනසේ කොහොම නැහැ ඔබ එකේ මනස. එදාට ඔබට ආйти ආයතන ටිකකුත් ආයතන වලට ආйти උබත් නැහැ. ඒකයි දුතිය අවස්ථාව. ඉතින් ඔන්නතරක් තියෙන්නේ ওই ටික හොතට විවේකී ගන්න. හරියට තේරුම් ගත්තොත්
කෙනෙක් මේ න්‍යාය තේරුම් ගත්තොත් කැලේකට තනියම ගිහලා ආශ්‍රයක්ෂ කරගෙන ඉන්න පුළුවන්. ආයමති විරෝධී පවතින. හොඳයි එහෙනම් මෙලට මුතුන් කරන්නයි. ඔකේ මොනවා හරි අපහැදිලි හෝ නොතේරිච්ච තැනක් තියෙනවා නාන්න. මම කියපු කරුණු ටික එකින් එකට පුළුවන් දක්ෂ වෙන්න. තේරෙනවද? නොතේරෙන තැනක් මොනවා හරි තියෙනවද? භවයේ කියනවා මොකක්ද? ඒක උදාහරණයක් ආනන්දයන්ගේ මහිමත් කාමදාත්‍රි විපාක ආනන්ද සියලු ආකාරයෙන් භවයයි කියලා යමක් නැත්තම් කාම ලෝකේ විපාකයක් වෙන්නේ කියලා. ඒ කාම ලෝකේ විඥානි රස ගන්නවා කියන්නේ ඒක තමයි කාම ලෝකේ කාම භවයට විඥානය දැසගනේද කියලා තහම ඊට පස්සේ කාම ලෝකේ විපාකයක් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාට හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනුණා නම් මෙහෙම සිහි කරලා අම්මා ඉන්නවා නංගිලා ඉන්නවා ගෙදර තියෙනවා මල්ලිලා ඉන්නවා කියලා නිත්‍ය ගුණක් තියෙන්න පුළුවන්ද? එහෙම වුණොත් ඔබතුමාට කාම ලෝකෙක දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ එක්ක හොඳ ගයක් දොරක් පුරවගේ චෛත්‍යකාරයෙක් එක්ක විදිහට සැප විඳින්නේ නැහැ. ඔබතුමාට කාම ලෝකෙ සැප විඳින්න නමුත් හටගත්ත දේවල් ඇති බවට එකතු වුණොත් ඒ දේවල් එක්ක ඔබට ගනුදෙනු කරලා ඒව එක්ක සැප දුක් බෙදාගෙන ඉන්න හැකියාව අනිවාර්යයෙන් ලැබෙනවා. කාම මට කොහොම නිවන පැත්තකින් දැවේවා රූපී බ්‍රහ්මීක් වෙන්නවත් මේ කාම භව මට්ටම ඇත්තට. මොකද එයා මේ රළු මට්ටමේ පොළොවට යයිති නෑ දැකන් කියන්නේ. රළු මට්ටමේ පොළොව එක්ක එයාගේ ගනුදෙනුව තියෙනවා. ඒ මට්ටමක නිමිති ටික තියෙනවා. එතකොට මේ විඥානය අතහැරනකොටම මේ දැන් තියෙන මට්ටමේ නිමිත්තකටම ආයි විඥානය සම්බන්ධ වෙනවා. රූපී භවය කියනකොට රූප භවය කියනකොට මේ කාම භව මට්ටමේ අම්මා තාත්තා අයියා අක්කා කියලා දැකපුවහම ශේෂ්ත්‍රයට ඉතුරු වෙන්නේ. හැබැයි එදාට ආධ්‍යාත්මික පැත්ත මේට වඩා දියුණු. හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික උපවත්තිනි චිත්තචෛසික මත. එදාට ඒ චිත්තචෛසික අතිශය ප්‍රභාස්වර නිසා මේ ඉන්ද්‍රිය අතිශය ප්‍රසන්නයි. මේට තොර අතිශය මට පිළිතුරු. එදාට මේ ඇහැට අද නොපෙනිච්ච රූප ඇත්ත වෙනවා. මේ රූප එදාට බොරු වෙනවා. එදාට ඒ මට්ටමේ පෙනෙන රූප ටික එකතු වෙනවා ඊට පස්සේ. ඒ දකින්න ටික එකතු වෙලා එයාට හැදෙනවා. ඒ දේ මට්ටමට පෙනෙන දැන් අපි කොහොම ඒ සිම් ඇහැ රූප සිම් මට්ටමක වුණාම ඒ මට්ටමේ ධාතුවට විඥාන බැසගත්තු රූප හම්බෙනවා. එතකොට එයාට පෙනෙන්නේ බ්‍රහ්ම. තියන්න මොකද මේ මට්ටම දැන් අපිට මේ මට්ටම පේන්නේ නැහැ. ඊට පස්සේ එයාට මේ මට්ටමේ රූප ගත්තාම નિરાයයෙන්ම තින් මේ හැම රූපයක්ම සතර මහා ධාතු කියන හැඟීම වුණා. සතර මහා ධාතු රූපය අසුර කරගෙන විඥානය පවතින නිසා මේ රූප චලනය වෙනවා කියන තැනකින් දකිනවා මිසක සය ධාතුක ක්‍රියාවක් හැටියට දකිනවා මිසක අනාත්ම සිද්ධියක් හැටියට දකිනවා මිසක කාමයේ හොඳට පිළිසින් දකිනවා. ලෝකයා කාමයේ පරිහරණය කරන තැනක පුද්ගලයෙක් දකින්නේ. සය ධාතුක පැවැත්මක් හැටියටයි දකින්නේ. ඒ වෙනුවට ඇත්ත වෙනවා ඒ ඇහෙන් ධානය ඇහෙන් දකපු රූප. දකින්න හැම දෙයක්ම ඒ රූප හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න එක සාක්ෂාත් වෙලා නැහැ. ඒ දකින්න හැම එකක්ම එකතු වෙනකොට ඒ මට්ටමේ උයන් පිනෙනවා නම් වතු පිටි පිනෙනවා නම් මල් වතු පිනෙනවා නම් දෙවියෝ පිනෙනවා නම් ඒක ඔක්කොම ඇත්ත වෙලා එයා ඒ නැති ඉන්න කෙනෙක් වගේ වෙනවා. එතකොට ඔන්න කාම භවය නැදන් රූප භවය ඇත්තයි. මේ වගේම පරිශ්‍රමයක් එයාට යොදන්න වෙන එදාට උපදින විතර්කය ඇත්ත කරගන්න දැකපු කෙනා ඉන්නවමයි කියන තැනකින් පහළ වෙනකොට ඒක ඇත්ත වෙච්ච තරමට භවය ආපහු. එතනද උපාදාන නොවෙන්න කටයුතු කරනකොට ඒක ආදායයි. එතකොට සංඥාමය මට්ටම පහළ වෙනවා. ඒ කියන්නේ ඇහිම්මයි අවකාශ ස්වභාවය දැක්කම අවකාශය ඇති බවට කියනවා.
තමනුයි දකින්නේ. ඒ දැකපු නිමිත්ත ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් තමන්ට හිතෙන්නේ අවකාශය තියෙනවමයි කියන්නේ. ඔය වගේ ඊට පස්සේ එයාට වෙනවා දැන් මේ අවකාශය කියලා තේරෙන කමද නිමිත්තක්. මේක අතහැරගන්න ප්‍රයෝග කරන්නේ. අන්න ඒ මට්ටමට හිත වැඩුණාමයි හටගත් දේ නිරුද්ධයි කියන තැන එළඹ සිටින තැන දක්වා මනස තීව්‍ර වෙනවා. හරියට අතිශය මොහත ආයුධයක් යම්තේද අහුවෙන දේ කැපිලා යනවා ඒ වගේ ඒ මනස කිසිවක් නැදෙන්නේ. ඉතින් අනුපූර්ව ප්‍රතිපදාව. ඉතින් අපිට කොච්චර එහා යන්න තියෙන එකේ මේ ටිකවත් අපිට ගෙවා ගන්න බැරි වෙලා කොච්චර මේ විතරක ටික අපිට ඇත්තද වෙලා. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම කාම ධාතු අපි පිළිසිඳ දකින්නේ නැත්තේ කාමය අපිට කාම ලෝකේ ඉන්න හේතුව. අපි කියමුකෝ ඔගොල්ලෝ හේනේ දකිනවා මේ තේනේ දැන් ඇහැට පෙනෙන දර්ශනයම හීනෙන් දැක්කොත්. දැන් ඇහැනුත් දැක්කොත් මේ දර්ශන දෙකේ වෙනස මොකක්ද? සමානයි නේද? කොහොමද එකක් ඇත්ත කොහොමද එකක් හීනෝනේ? සමානයි නම් දර්ශනය පෙනීම සමානයි නම් ඒක හීන නම් මේකත් හීන වෙන්න ඕනේ. මේක ඇත්ත නම් ඒකත් ඇත්ත වෙන්න ඕනේ. දර්ශනය සමානයි නම් එකක් හීන එකක් ඇත්තයි උනේ ඇයි? අරකට බාහිර මොනතර සාපේක්ෂව. මේක ඇහැට සාපේක්ෂව බාහිර අරක මොනසට සාපේක්ෂව බාහිර. කාමයේ සජීවීකරණ සතර මහා ධාතු නිසා. ඔබතුමාලට මේක ඇත්ත වෙන්නේ අල්ලන්න පුළුවන් කියන දැනෙන කම නැද්ද? අර ඕගොල්ලන්ට ඇත්ත වෙන්නේ නැත්නම් ඒකේ අල්ල විදින්න පුළුවන් කමක් නැහැ කියලා පෙනෙන හින්දා. යම් වෙලාවක මේ පෙනෙන උපාදාය රූපයේ මහ භූතයකට සම්බන්ධ නැහැ කියලා දැක්කොත් ඔයගොල්ලෝ මේ කාමයේ හිණයක් වෙනවා නිරායාසයෙන්. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම අල්ලලවත් වෙන දේ අල්ලන්න බෑ. ඔයගොල්ලෝ කාමයේ තියෙන තැන අල්ලන තැන ඔයගොල්ලන්ට පෙනෙන්නේ නැහැ. පෙනෙන තැන අල්ලන්න බෑ. එතකොට මේකේ එන දර්ශනයක් තියෙනවා මොකද්ද? මේ පෙනෙන තැන මම ඉන්නවා නෙමෙයි මම ඉන්න තැන පේන්නේ. ඔයගොල්ලෝ ඉන්න තැන නිමිති ගන්නවා. දැන් අද ඔයගොල්ලෝ පෙනෙන දේ තුල ඉන්නේ. කතා කරන දේ ටික ගැඹුරුයි. පෙනෙන දේ තුල නිරායාසයෙන්ම තමන් ඉන්නවා. ඒකයි බාහ්‍ය යම් වෙලාවක ඔබට පෙනීමක් පමණක් වුණොත් එකල්හි පෙනෙන දේ තුල ඔබ නැහැ. පෙනෙන දේ තුල ඔබ නැහැ. ඔබ එක්ක පෙනෙන දේත් නැහැ. එකල්හි බාහ්‍ය ඔබ මෙලොවත් නෙවෙයි. ඔබ පරලොවත් නෙවෙයි. ඔබ මෙලොව පරලොව දෙයතරක් ගන්න. දුකේ අවසන් මේකයි. හටගත්ත දේ විරුද්ධ වෙනවා කියන තැනට පෙන්නපු දර්ශනය. හටගත්ත දේ ආය ඔසෝල ගෙනියන්න බෑ. එයා හොතට දන්නවා පෙනෙන දේ පෙනෙන තැන තියාගෙනම බලන්න වෙනවා මිසක ඇති බවට ගන්නවන ඒක ඔසවලම හදාගෙනම ගත්තා. ඒ තුලමයි මේ ලෝකය ඇතින්නේ. එතකොට හටගත්ත දේ එතනම තියාගෙන පරිහරණය කරන මට්ටම ආවහම දිත්තමත් අනුව ඉතුරු අපි නෑ. මොකද ඒකට හේතුව නමුත් අද දන්නේ නැති ඇති පෙනෙන දේ තුල ඔබ ඉන්නේ පෙනෙන දේ තුලයි කියලා. පෙනෙන තැන ඔබ ඉන්න තැන ඔබට පෙනෙනවා. ඒකට සාක්ෂියක් ඔයගොල්ලෝ ගෙදර ගියාම මෙච්චර කොහෙද ගියානේ කියලා ඇහුවොත් මං හිටියේ අතනයි කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න දෙන්නේ මේ දැකපු වටපිටාව නෙමෙයිද කියන්නේ. ඔයගොල්ලෝ කොහෙද හිටියේ කියලා ඇහුවොත් තමන් කොහෙද හිටියේ කියලා ඇහුවොත් තමන් හිටියා කියලා පෙන්වන්න තියෙන සාක්ෂිය මොකද්ද? ඇහෙන් දැක්ක වටපිටාවන පෙන්වන්න යා අහවල්ද නැහැ මම හිටියේ කියලා තමන් හිටියේ තැන පෙන්වන්න තමන් දැකපු වටපිටාව කියන මේක. ඒකෝට ඒකින් කියනවා මොකද්ද? දැකපු දේ තුල තමන් ඉන්නවා. දැක්කු දර්ශනය විතරයි තියෙන්නේ නමුත් හිතන්න ඕන. ඒ වගේ මම මේ කතා කරන දේ අප මහත්වෝ හැබැයි සහේතුකයි. සමහර විට තර්කානුකූල නැති වෙන්න පුළුවන්. තර්කී කියන සත්‍යයක් නෙමෙයි. බොරුවෙන් ඕනම ඇත්ත කැට කරන්න පුළුවන් තර්කානුකූල. ඒකයි බුදුරජාණන් වහන්සේ අතක් අවචරයි කියලා කියන්නේ ධර්මයේ. හැබැයි සහේතුකයි. හේතු සහිතයි. මොනක් තියෙන කෙනෙකුට
අතක්කවචරය සහේතුකය කියන දෙකේ අර්ථ හොඳට තේරුම් ගන්න. යමෙක් අපි ඔබ දන්නේ නැත්නම් තර්ක කරනකොට තර්කයේ හැකියාව දිහා බලලා අරය තමයි දිනුවේ කියලා හිතනවා. තර්කයේ වුණ සහේතුකද නැද්ද වෙන්න පුළුවන්. තර්කයක් සමහරවිට අභූත එකක් අහේතුක එකක් වෙන්න පුළුවන්. තර්කයෙන් දිනුව පෙරදුනා වෙන්න පුළුවන්. හැබැයි ඒක සහේතුකයි. සකාරණයි වෙන්න පුළුවන්. ඉතින් මම කතා කරනදී අතක්කවච තර්කයකට ගෝචර නැත්නම් සමහර විටක කටේ හැකියාව තියෙන කෙනෙක් කවුද මට කතා කරගන්න බැරි. හැබැයි මම කතා කරන දේ මොනක් තියෙන කෙනෙකුට සහිතුයි. හේතු සහිතයි. එකින් එකට මම කියනවා මෙන්න මේකයි කාගේවත් කතාවක් නෙමෙයි. ඔයගලන්ට මේකෙදි ප්‍රශ්නයක් ඇති වෙනවා මං ගැන හෝ ඕගොල්ලොන්ගේ ශේෂ්ත්‍රයට අදාළ නැති දෙයක් කියලා. නමුත් මම මතක් කළේ එකින් එකට ඕගොල්ලන්. ඔයගලන්ට මෙහෙම වෙලා නම් තියෙන්නේ මේක වෙලා නැති හින්දා නේද? මෙහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? කියලා එකින් එක කරලා ඔයගොල්ලෝගේ ජීවිතය ඇදෙන්නේ. බුදුදහමත් කියන්නේ. ඉතින් අපිට වෙලාවෙම මජ්ක්‍ධිම නිකායේ කෝසඹි සූත්‍රය බලන්න ඕගොල්ලෝ ලොකු හයියක් තියෙනවා. නාරද මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ තවසොන්නසොන්නගෙන පටිසම්පාදේ ගැන අහලා අන්තිමට තර්ක නියෝගන එවත්නි භව නිරෝධය නිවනයි කියලා දකියුද? භව නිරෝධය නිවනයි කියලා ඔබට පෙනෙනවද? නිවනයි කියලා මොනවද කරන්නේ? භව නිරෝධය නිවනයි කියලා කියන්නේ භව නිරුද්ධ වුණොත් නිවන පෙනෙනවා. නිවන පෙනුනොත් භව දුක, ජරා මරණ දුක නැති වෙනවා. නිවන් දකින්න මේ තරම් අවශ්‍ය මොකටද? ජරා මරණ දුක නැති වෙන්නේ නිවන් දැක්කොත් විතරයි. භව දුක නැති වෙන්නේ කොතනින්ද? නිවන් දැක්කොත් විතරමයි හින්දායි. නිවන් දැකීම මෙච්චර අවශ්‍යයි. ඒකෙන් බලන්නකො නිවන හටගත දේ නැති වෙනවා කියන එක දැක්කොත් විතරයි ඇති බවට රැස් වෙන්නේ නැත්තේ. ලොකු දෙයක් නෙමෙයි මේ තමන්ගේ ජීවිත සිද්ධිය දිහා බලන්න. ඕගොල්ලන්ට තියනවා ඉන්නවා කියලා භව දුකක් විඳින්න වෙන්නේ හටගත දේ නැති වෙනවා කියලා අසංකත ලක්ෂණේ නිවන නොදැක්ක එක නිසා නෙමෙයිද? නිවන දැක්කනම් හටගත දේ නිරුද්ධයි කියලා දැක්කනම් භව දුකක් ඉතුරු වෙයිද? දරුවන්ගේ යුතුයකම් වගකීම් ඉතුරු වෙයිද ඕගොල්ලන්ට? රහතන් වහන්සේලාට දරුවන්ගේ වගකීම් යුතුයකම් තියෙනවා. ඒ ජීවිතේ නිවන සිසිතන හැබැයි තල්ලු කරගෙන ඵලයන් උඹලා හින්දා මට නිවන් දකින්න බැරි වෙලා කියලා දෝෂර කරගෙන ගිහිල්ලා නෙමෙයි. තමන්ගේ සිතුවිල්ල දිහා බලාගෙන දක්ෂ වෙච්ච තැනක විතර. එච්චරයි. මම අද දවසේදී කියන්නේ කුත් එපා හිත රැකගන්න, මනස රැකගන්න, මනසට සිහිය ඇතුව උපදින කිසි විතර්කයකට යට වෙන්න දෙන්න නැතු උපදින විතර්ක යට කරගන්න. ඒ සඳහා නොයේ උපාය සකස් කරගන්න. හැබැයි එහෙම කරන්නේ ඇයි කියන දැනුම තියාගන්න. විතර්ක වලට යට වුණාම තියෙන අවාසිය මොකද්ද? හොඳට ඒක දැනුම තියන්න ඕනේ. හැම එකක් ගන්නම කරන එක සයිට් වෙන්න ඕනේ. යට වුණොත් මේ දෝෂය හැදෙනවා. භවය හැදෙනවා. ඒක හැදුනොත් මේ දෝෂය වෙනවා. මේ දෝෂුන මේ ජරා මරණ දක්වාම ඔබට සහිතක තියෙනවා. යට නොවි යට කළොත් මේ වාසිය වෙනවා. මේ භවය නැති වෙනවා. එකින් එකට සහිතකයි. එහෙම කළා කටයුතු කරන්න ඒකාන්තයෙන් ඔබ එක සතියක් දෙකක් කරන්න මේක. දැන් තමයි මගේ ධර්මයේ නියම ඍජු මාර්ගය කියන දැනකට ආවේ. ඒ කියන්නේ ඉස්සර මම කතා කරපු කවදාවත් වෙනස් නැහැ. ඒක නිවැරදි තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් එතනදී මේ හැමතැනකදීම ඵලයක් තමයි ගොඩක් දුරට විස්තර කරලා තියෙන්නේ. නමුත් නියම ඍජු උත්තරයක් තියෙන මේක කොච්චර සහිතකද කියන එක කළා බලන්න ඊට වඩා කෙටි ක්‍රම නැහැ. ඒ කියන්නේ එක සිතුවිල්ලක අනිත්‍යයි කියන තැන විතරයි ඔබට කටයුත්තේ. නිවනම සාක්ෂාත් කරගන්න. ඔබේ දුබලකම හදාගන්න සිතුවිල්ලක් හැටියට දැකලා අනිත්‍ය බලාගන්න බැරි නම් සීලය අඩුව ඇති, තව සමාධිය අඩුපාඩු ඇති, ඉන්ද්‍රිය සංවරය අඩුව ඇති, භෝජන පවන්න දෙකීම ඇති කියන අඩුපාඩු ටිකක් ඇති. ඒවා හදාගන්න. ඒවා හදාගන්නකොට දන්නවා ඒවා කරන්නේ මොකටද? සිතුවිල්ල වල අඩු කරගන්න. කෙනෙක් පුද්ගලයෙක් එක්ක තියෙන බැඳීමක් නෙමෙයි මේ තියෙන්නේ. සිතුවිල්ල කෙනෙක් පුද්ගලයෙක් කියලා මට වැටහෙන ගතිය දෝෂෙ මේ හදාගන්න තියෙන්නේ. ඇත්තට කෙනෙක් පුද්ගලෙක් නෑ. ඒකට සතිපට්ඨාන තමයි ලොකු අත්දැකීම.
දරුවෙක් ඉන්නවමයි කියලා දැනෙන කමින් මට සිතුවිලි පහළ වෙන කමේ බර අඩු කරගන්න මේ තියෙන්නේ. ඔය කරගන්න. එදාට සිතුවිලි කෙරෙන තිබුණේ දැන් පිළිවෙලට ඉතින් අපේ මාත්‍රලා එනම් කල්පනා කරගන්න දවසේදී හැමදෙනාම ඔය කටයුතු කරනවා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකට තබලා අවස්ථානුකූලව මේ ධර්මයෙන් මිදක් සාකච්ඡා කරලා කතා කරලා අහලා ගොඩාක් වටිනා අවබෝධයක් ඇති කරගන්නවා වගේ වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ තුලින් රැස් කළා වූ සීලෝම කුසලයන් ලෝකයේ සම්බුදු ශාසනයෙන් ප්‍රතිපක්ෂා විඥානට අධිපති කියලා තිබුණා. කියලා විස්තරට අධිසූහිත ශාසන නාම විස්තරකට සීල දෙවියෝනේ පිමනෝදම් වෙත්වා දෙවියන්ගේ දිවිසුල් වඩා වර්ධනය කරගෙන දිව්‍ය ප්‍රතිබෝධික උතුම්යන් සසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව මේ පිමුතුන් කෙරේ නිබඳව නිරතුරු ලබා දුන්නා කියන තැනට දෙවියන්ට පිමනෝදම් කරමු. ආකාශත්තා චෝමත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං මොදිතා චිරන්තකන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චෝමත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං මොදිතා චිරන්තකන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චෝමත්තා දේවානාගා පුඤ්ඤන්තං මොදිතා භවන්තු සුඛං. ඒ වගේම ඇත්තටම මේ විලාවේදී මේ ප්‍රමුඛ බණපදයක් ලියහන්ට මේ වටපිටාව සකස් කරලා තුන් කල්යාණ මිත්‍ර භාවයෙන් අපි සමග හැමදාම කටයුතු කරන අපි ලොකු සම්මාන නිසා ඉතින් අපේ යුතුයකමක් ඒ වගේ සත්පුරුෂයෙක් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා මේ ලෝකෙට දායාද ප්‍රතිමෝපිය සිහි කිරීම ඉතින් අපි සිද්ධ කළා වූ සීලෝ කුසල ධර්මයන් අනුව සම්මාත්මා දිනෝ පරිලෝකියා වූ දෙමෝපියන් ඒ වගේම ගුරු වැඩිහිටි සීල ඥාති මෙන් සිතක් කරන විතරක් නෙමෙයි මෙතෙන් සහ සම්බන්ධ වෙච්ච මේ පිළිම සීල දිනාගේම මේ පරිලෝකියා වූ ඥාති සීල දිනාව සිතක් කරනවා. මේ සියලු ඥාති මේ පිළිම තම සුඛී සුබෝධන සංසිතාදී නාදාදීනි පිළිමනෝදම් කරමු. ඉදන් මේ ඥාති නම් හොතු සුඛිතා හොතු ඥාතය ඉදන් මේ ඥාති නම් හොතු සුඛිතා හොතු ඥාතය ඉදන් මේ ඥාති නම් හොතු සුඛිතා හොතු ඥාතය. ඒ වගේම මේ පිළිම සිළු දිනාට පුරුදු සම්මාත්මයෙන් තුරු මේ සහ සම්බන්ධ වෙච්ච මේ පිළිම සිළුම දිනාට මේ සත්ක්‍රියාව ඕගොල්ලන්ට සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව සැලසෙලා ඉන්නට පිළිවෙලවලින් තත්ත්වසිතනගසෙන්දාට පින්වන්මෝදම් මුදිගෙන දේවාශිර්වාදිත තුලසට අනන්ත ගුණ බලයෙන් පුරුෂත්වයේ බලයෙන් සෑම දිනකම මෙලොව ජීවිතවලට ඇතිවන්නා ඉරට දුක් කරදර බාධක අපල පතුල තුරු වේවා කරන කිරිය යහපත දස්සල සමුතු වේවා. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සදාහට නිවිසෙන් සිටගෙන වැඩවදාලා වූ ජාත්‍යයක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් නැතාව සදාකාලික සැපති සාන්ත සුඛ උතුම් අජරාමර නිවන සම්පත්තිය වහවහ මේ දැන්දම සාක්ෂාත් කරගන්නට මේ කුසල ධර්මයේ හේතු පරමතාවය